Mayura, Yasas, right නේ හැමෝම හරියද? පටන් ගමු නේ. right. අපි ගිය සතියේ රිසර්ච් මම දන්නේ අපි පටන් ගත්ත ස්ටැට් මොඩියුල් එක ඔන්ලයින්. එතකොට පළවෙනි දවසේ අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ස්ටැට් කියන්නේ මොකක්ද? සහ ඉන්ඩස්ට්‍රියේ තියෙන භාවිතාව ප්‍රැක්ටිස් එක මොකක්ද? ආදී වශයෙන්. එතකොට අද අපිට තියෙන්නේ එන්නම් ඉස්සරහට යන්න ටෙක්නිකල් right. එදා මම දල වශයෙන් මම දැන් දුන්නා පොඩි සිලබස් එකක් අපි කරන ඒරියාස් මොනවද කියලා. ඒකේ මුල්ම දවසේ අපි කරපු එක තමයි මේ data වල view හඳුනා ගන්නවා. data වල හැසිරීම behavior of data. අපි take down කරගත්තද behavior of data කියලා පොඩි අනුමාත්‍රිකා ලියාගත්තද? කරාද කියන්නේ? behavior of data කියලා අපි පටන් ගත්තද subject එකක්? ඕන ලියන්න, ලියා ගන්න. අපි ඉන්ට්‍රොඩක්ෂන් එක ලිව්වේ ඉන්ට්‍රොඩක්ෂන් එක ලොකු රක් නෝට් එකක් කතා කරන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා ඉදා වන්නා වගේ. අද ලියන්න behavior of data. behavior of data. මෙතනදී අපි කතා කරන්නේ පැහැදිලිවම numerical data. In the first day I discussed with you data. The word called data has a massive meaning. There are various kind of data, audio data, sound data, visual data, light data, like various kind of things. But when it comes to statistics subject, what we take is maybe qualitative or quantitative, whatever the area of field or dimension it represents. What we do is we take numerical value. So in statistics we would be able to process or do any calculation or whatever the thing only if those data could be transferred into numerical value. මොන විෂය ප්‍රස්තුතිය ගැන කතා කරත් ඒක numerically අර්ථ දක්වකට පස්සේ තමයි අපිට ඒක process කරන්න. උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම අපි හිතමුකෝ ලස්සනයි කියලා. දැන් ඔයගොල්ලන් අර බිරුකින් තරගයක් තිබ්බනේ. ඒකට එතෙන්දී ලස්සනයි හරි ක්‍රියාවන්තයි හරි මොකක් හරි කියන එක එහෙම ලස්සනයි කියලා වචනයකින් කිව්වට අපිට ඒක මැතමැටිකලි වැඩක් කරන්න බෑ ඒක. නමුත් ඒකට ලස්සනට වැලියු එකක් දෙනවා. අපිට දැන් ජජ් බෝඩ් එක දෙනවා ලකුණු මෙච්චරයි. හරි 10න් මෙච්චරයි. 10න් 5යි 10යි 15යි. එහෙනම් අපි 20න් ගත්තා. දැන් 100න් ගත්තොත් ලකුණු ගානකට කන්වර්ට් කරාම අන්න එතනින් ඉහළ ගණන් හොයනවා. අනිත් පැත්තෙන් තව උදාහරණයක් දැනුම. ඒගොල්ලන්ගේ විෂය දැනුම. දැන් කියන්නේ ඉන්ටෙලෙක්චුවල් කාරණාවක් මේ මොලේ තියෙන්නේ. නමුත් අපි ඒක එළියට ගන්නවා විභාගයක් හරි මොකක් හරි මෙතන දෙකින් කොලර ගන්නවා අන්න නියුමරිකල් ලකුණු වලට ගන්නවා මාක්ස් ස්කෝර් කියනවා 47යි 56යි 95යි අන්න එතනට ආවට පස්සේ තමයි අපිට ස්ටැට් කියන සබ්ජෙක්ට් එක පටන් ගන්නෙ. රයිට්. ඒ වගේ දත්ත සමූහයක් එක්ක කරන යුද්ධයක් තමයි ස්ටැට් කියලා කියන්නේ. හරි. එතකොට අපි මුලින්ම බලමු මේ data numerical data වල හැසිරීම. ඇත්තටම data වල හැසිරීමෙන් තමයි ඒ data create වෙච්ච source එක පිළිබඳව අපි අත්දැකීමක් කරන්නේ. data අධ්‍යයනය හරහා අපි කරන්නේ ඒ source එක පිළිබඳව යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා. ඒකයි මේ කරන්නේ. එතකොට ගිය පාරත් population එකක් කියලා එකක් තියෙනවා sample එකක් කියලා තියෙනවා. population එක කියන්නේ සමස්තය. නමුත් සමස්තය හැමතිස්සෙම අපිට අධ්‍යයනය කරන්න බෑ. සමස්තය අධ්‍යයනය කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තම ලංකාවේ මිනිසුන්ගේ කැමැත්ත යම් කිසි දෙයක් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත. උදාහරණයක් වශයෙන් හිතන්නකෝ මේ ජනාධිපති කවුද? කවුරු සුදුසු කියලා ජනාධිපති වීම සඳහා සුදුස්සා කවුද කියන එක සම්බන්ධයෙන් මිනිසුන්ගේ කැමැත්ත තමයි ප්‍රස්තුත කාරණා. ඒ කැමැත්ත 100%ක්ම ජනතාවගේ කැමැත්ත බලන්න ඕන නම් ලක්ෂ 80ක් හරි 90ක් හරි ඉන්න ගානක් ඡන්දදායකයන්ගේ බලන්න අපි මහමැතිවරණ ඒක 100% population එක study කරනවා. කියලා 100% sample. But all the time we can't do that, you know, for the general election or parliamentary election, presidential election, a huge amount of money has to be spent by the treasury. So therefore
it is very difficult task for us to go for a 100% population study. So instead of that, what we do is we take a little sample, considerable sample. Okay, යම් කිසි සැලකියුතු ප්‍රමාණයක sample size එක ඊළඟට කතා කරමු ඉස්සරහට කොයිතරම් sample size එකක් ඕනද කියන එක. sample එකක් අධ්‍යයනය කරලා population එක ගැන කියනවා. right. අපි එහෙනම් එතනින් දැන් පටන් ගමු. ලියන්න you break down behavior of data. Behavior of data. Behavior of data. එතකොට යම්කිසි දෙයක හැසිරීම තුලින් අපි කියනවා ප්‍රස්තුත කාරණා පිළිබඳ හැඟීම. උදාහරණයක් වශයෙන් ගන්න මෙහෙම. දැන් මම ඔයගොල්ලන්ට කියනවා ත්‍රිකෝණාශ්‍රයක් අඳින්න කියලා. මම ඔයගොල්ලන්ට කියනවා I ask you to draw a rectangle. Rectangle. Rectangle එකක් අඳින්න කිව්වහම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. නිකම්ම rectangle එකක් අඳින්න කිව්වොත් මම අඳින්න පුළුවන් rectangle එක. rectangle එකක් අඳින්න එක හරියද? හරියට අඳින්න ඕන. What you have to do is you need to know what are the length and width of this rectangle. දිගපල්ල අපි දැනගන්න. එතකොට තමයි අපිට අවශ්‍ය කරන නිවැරදිම rectangle එක එන්නේ. ඒ වගේමයි මම ඔයගලන්ට කියන වෘත්තයක් අඳින්න කියලා. ඔයගලන්ගේ A4 පොලේ වෘත්තයක් අඳින්න. හැබැයි බුද්ධිමත් ශිෂ්‍යයෙකුට හරියට බැලුවොත් මම හරියටම මගේ හිතේ තියෙන චිත්‍රය මොන කියලා කිව්වොත්. ඔයගලන්ට ප්‍රශ්න දෙකක් එනවා. එකක් තමයි what is the center? මේ කොලේ center එක කොතනද? මෙතනද center එක මෙතනද කොතනද? right මම කියන center එක අපි coordinate Cartesian coordinates වලින් දෙනවා. මේක x අක්ෂයෙන් මෙච්චරයි y අක්ෂයෙන් දෙක පහ point එක තමයි. දැන් 20 40 කියන point එකේ කේන්ද්‍රය වශයෙන් අරගෙන අරය සෙන්ටිමීටර් 10 වෙච්ච වෘත්තයක් අඳින්න. අන්න එතකොට අඳින්න පුළුවන්. එතකොට center එක ඕන මේකේ අරය ඕන. ඒ වගේ තමයි දත් සමූහයකට හැසිරීමෙන් ප්‍රකාශ කරන අර රෙක්ටැන්ගල් එකේ දිගපල්ල වගේම වෘත්තයක කේන්ද්‍රය සහ අරය ප්‍රකාශ කරනවා වගේම ඒ සමූහයේ කොතනද මේගොල්ලන් ඉන්නේ මොන පොයින්ට් එකක් වටාද මේ කේන්ද්‍රගත වෙන්නේ මේ කේන්ද්‍රය මොකක්ද මේ දත්ත සමූහයේ කේන්ද්‍රය මොකක්ද සෙන්ටර් එක මොකක්ද සහ ඒකේ ව්‍යාප්තිය කොයිතරම් දුරට මේක ඩිස්පර්ස් වෙනවද එක්ස්පෑන්ඩ් වෙනවද එතකොට දත්ත සමූහයක තියෙන ප්‍රධානතම මූලිකම මිනුම් දෙක තමයි දත්ත සමූහයක හැසිරීම ප්‍රකාශ කරන මූලිකම ඩයිමෙන්ෂන්ස් දෙක මානයන් දෙක තමයි කේන්ද්‍රගත භාවය මධ්‍ය කේන්ද්‍රීය භාවය සහ ව්‍යාප්තිය අපි කියනකොට central tendency and dispersion කියලා. ලියන්න ගන්න sentence එකක් වශයෙන් ලියාගමු ලියන්න right ලියන්න right ලියන්න statistical study is always conducted based on a practical issue in the real world. Right. Therefore, the collection of data in the sample represents the behavior of the subject that we take into the consideration. Subject that we take into the consideration. Hence, such a time
the numerical data in the sample, hence the numerical data in the sample displays that shows a particular behavior, right? එහෙම වුණාම ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන ලෝකයේ මොකක් හරි ප්‍රස්තුත විෂයක් සබ්ජෙක්ට් එකක් ප්‍රොබ්ලම් එකක් බේස් කරලා data collect කරාම ඒ data යම් කිසි රටාවක් ඉතිරීමක් වෙනවා. ඒ වාස්තවික ලෝකේ ප්‍රශ්නයක් එනවා. එහෙම නැතුව ගත්තොත් ඒ data වල හැසිරීමක් නැහැ. එහෙනද? අපි මොකක් හරි දැන් හිතන්න උදාහරණයක් වශයෙන් අපි නිකන් ඉලක්කන්ටයක් ගත්තයි කියලා. මම කියනවා කාට හරි සමිත්ත කියනවා එහෙනම් එරන්ද යසිසුරුට කියනවා හරිද? එරන්දර මං කියනවා එරන්ද ඔයා ඉලක්කම් 25ක් කියන්නේ. අගෙන 7 5 9 25 2 9 8 10 ඉලක්කම් 25ක් කියනවා. ඒ එරන්ද අපිට කියන ඉලක්කම් 25න් හැසිරීමක්. කිසිම හැසිරීමක් නැහැ, රටාවක් නැහැ. යා රැන්ඩම්ලි ඉලක්කම් ගොඩක් කිව්වා. එතකොට එතන ස්ටැටිස්ටිකල් අදහසක් නැහැ. තේරුණාද? ඒ වගේම සමිත්ත කියන මොන හරි වාට හිතන ඉලක්කම් ටිකක් කියන්නේ. සමිත්ත් මොන හරි ඉලක්කම් ටිකක් කියනවා. ඒවා අතර අන්තර් සම්බන්ධයක් හෝ එකේ රටාවක් නැහැ. එතකොට එතන ස්ටැට් නැහැ. අදහසක් නැහැ එතන. නමුත් මෙහෙම කිව්වොත් එහෙම. අපි කියනවා මෙහෙම දෙයක්. අපි කියනවා අපේ ඩිප්ලෝමා පන්තියේ full time diploma students age උස වල සෙන්ටිමීටර්ස් වලින් මැනලා කියන්න කියලා. අපේ 50 60ක් ඉන්නවා. අපි මැනලා බලලා කියනවා. එතන මේ උසවල් කිව්වහම යම්කිසි සබ්ජෙක්ට් එකක් තියෙනවා. මොකද්ද? ශිෂ්‍යයන්ගේ මොන ශිෂ්‍යයන්ගේද? ඩිප්ලෝමා ක්ලාස් එක. එතකොට මේ ඩිප්ලෝමා ක්ලාස් එකේ ශිෂ්‍යයන්ගේ උස කියනකොට එතන යම්කිසි අදහසක් තියෙනවා. ඒ කේන්ද්‍රගත භාවයක් තියෙනවා. data යම්කිසි කේන්ද්‍රගත භාවයක් ඇති වෙන හේතුව තමයි ඒගොල්ලන් එකම වයස් කාණ්ඩේ ප්‍රධාන වශයෙන් එක පොදු වයසක ඉන්න නිසා යම්කිසි අවුරුද්දක මාස ගානක හිමේ වීමක් එන්න පුළුවන්. නමුත් අවුරුදු 5 10ක වෙනස්කම් විතර නැහැ. නිසා එක ඒකමිතික වයසක ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ උසවලුත් එකතරා තැනකට කේන්ද්‍රගත එක ළඟ එක තැනකට ලං වෙනවා. එතකොට ඒක අපිට data වලින් අපිට දකින්න පුළුවන්. Excuse sir. ඒක data වලින් පේන්න පටන් ගන්නවා. ඔව් කියන්නේ. සර් දෙන්නේ තුන්දෙනෙක් එළිය ඉන්නවා සර් පොඩ්ඩක් යාලව ගන්න කියන්නකෝ. අනිත් සර් කියන්නේ. ඔව් සර්. හරි. අපි එළිය ඉන්නවලු සිස්ටම් එකේ එළිය දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවලු පොඩ්ඩක්. ඒගොල්ලන් ගන්න. දැන් කෙනෙක් මට එනවද? මේ දැන් කෙනෙක් කිව්වා මේ කතා කරලා. හරි සර් ගත්තා. ගත්තා. හරි ගත්තා. හරි සර් ගත්තා. හරි. එතකොට ඒ අනික වැදගත්ම දේ අපි ස්ටැටිස්ටිකලි යම්කිසි data සමූහයක් ගත්තහම ඕනම data set එකක අදහසක් නැහැ. අර කිව්වක randomly ඉලක්කම් ටිකක් තෝරගත්තොත් එතන මොකක්වත් අදහසක් නැහැ. නමුත් ඩිප්ලෝමා පන්තියේ ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ උස කිව්වහම එතනම කියවෙනවා එකම වයස් කාණ්ඩයක ඉන්න ස්ටුඩන්ට්ස් ලාගේ පොදු බවක් තියෙන්න ඕන කියන එක. ඒක අපි හයිපොතටිකල් කියන්නේ අපි විඥානාත්මකවත් අපි හිතනවා මෙහෙම තිබිය යුතුයි කියලා. ඒ වගේම තියෙනවා.
දැන් ඔයගොල්ලන් හිතමුනේ උදාහරණයක් වශයෙන් අපි කිව්ව සෙන්ටිමීටර්ස් වලින් කොච්චරක් තියෙද සාමාන්‍යයෙන් අඩි හිතමුකෝ අඩි 5මාරක් කියලා දැන් අවධියක් වශයෙන් හිතමු සබෝස් ගත්තාම 5.5 into 12 into 2.5 සෙන්ටිමීටර් 165ක් 165ක් විතර සාමාන්‍යයෙන් මොකක් හරි ඒ වගේ ගාණක් තියෙනවා 165 166 167 150 එතකොට මේවැ යම්කිසි කේන්ද්‍රයක් වටා තමයි යන්නේ ඕගොල්ලන්ගේ මීටරයක් මිස වෙන්නේ නැහැ මීටර එකමාරක් වගේ තැනක තමයි තියෙන්නේ අඩි වලින් කිව්වොත් අපි තේරෙන වාසයෙන් අඩි 5යි අඟල් 10යි අඩි 6යි 6යි 2යි එහෙමනේ තියෙන්නේ අඩි 5යි 5යි 2යි 5යි 3යි ආදි වශයෙන් එහෙම තියෙනවා අඩි 3 ළමයෙක් ඕගොල්ලන්ගේ පන්තියේ ඉන්න බැරි නැහැ හැබැයි ඉතාමත්ම අභව්‍ය අඩි 7 කෙනෙක් කොහොමද තියෙන්නේ කන්නේ අඩි 8 කෙනෙක් කොහොමත් නැති වෙන්නේ එතකොට ඔයගොල්ලන්ගේ වයසත් එක්ක ඔයගොල්ලන්ගේ උස යම්කිසි තැනකට කේන්ද්‍රගත වෙනවා. එතකොට අපේ එක කාරණාවක් තමයි කේන්ද්‍රගත වීම කියන එක පොදු ලක්ෂණයක් data වලට. විතර එකම ස්ටුඩන්ට්ස් ලගේ පන්තියක ඒ වගේමයි ඔයගොල්ලන්ගේ බරවල් ගත්තත්. ඒවම ඔයගොල්ලන්ගේ IQ එක ගත්තත් එහෙම තත්ත්වයක් වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ memory power එක ගත්තත් එහෙම පෙන්වන්න කරයි. හේතුව memory එක ගත්තාම IQ කියන්නේ IQ කිව්වහම ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස් වශයෙන් ඕගොල්ලන්ගේ පොදු බවක් තියෙනවා. ඒ පොදුතාවයේ විසින් කේන්ද්‍රයක් නිර්මාණය. ඒ පොදු භාවය නිසා තමයි යම්කිසි කේන්ද්‍රය තැනකට එන්නේ. ඒ පොදු නැත්තම් අපි ගත්ත නියඳිය පොදු නැහැ කියන හිතන්නකෝ. ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස්ත් ඉන්නවා, ඉස්කෝලේ 5 පන්ති ළමයිත් ඉන්නවා, ඉස්කෝලේ 2 පන්ති ළමයිත් ඉන්නවා. ඉස්කෝලේ 2 පන්තියේ 5 පන්තියේ 10 O level A level ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස්ලා ග්‍රැජුවේට්ස්ලා සමහරට මාස්ටර්ස් කරපු එක එක ප්‍රදේශවල එක එක රටවල් වලින් එක එක ජාතීන්ගේ ඒ වගේ මහා ඩයිවර්සිෆයිඩ් සාම්පල් එකක් ගත්තාම අන්න පොදු බවක් නැහැ. අන්න පොදු බවක් නැහැ. ඒකට අපිට සමහර ලාට මේක හරිය එක්ස්පෑන්ඩ් පොදු අදහසක් ප්‍රකාශ කරන්නත් බැහැ. එතකොට අපි හොඳටම තේරුම් ගන්න ඕන දත්ත සමූහයක් වෙච්ච පළියට හැසිරීමක් නැහැ. හැසිරීම කියන්නේ කේන්ද්‍රගත භාවයක් පෙන්වන්න කරන්නේ නැහැ. දත්ත සමූහයක පොදු බවක් තිබුණොත් තමයි. හරි පොදු කියන්නේ පොදු ඒක තමයි සබ්ජෙක්ට් එක. දැන් සබ්ජෙක්ට් එකේ අපේ ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස් ලගේ IQ. අපේ ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස් ලගේ සිටා ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස් ලගේ උස නම් බර. හරි ඕනනම් ෆැමිලි ඉන්කම් එක. ආදි වශයෙන් එක එක කාරණා අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වගේ යම්කිසි පොදු භාවයක් සහ යම්කිසි සබ්ජෙක්ට් එකක් එක්ක එන data set. සබ්ජෙක්ට් එකක් එක්ක බැඳිච්ච data set එක හැසිරීමක් පෙන්වු කරනවා. අන්නේ පෙන්වු කරන හැසිරීම තමයි අපි අධ්‍යයනය කරන්න හදන්නේ. ඒක තමයි මම කිව්වේ. right? ඒතර ලියන්න the behavior of data is behavior data is discussed under two dimensions. Number one, මානයන් දෙකක් ඔස්සේ මේ ඇසවීම සාකච්ඡා කරනවා. මානයන් දෙකක්. Number one කියනවා central tendency. අපිට සිංහලෙන් අපි කිව්වොත් සිංහල අදහස ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක මධ්‍ය කේන්ද්‍රීය භාවය වගේ 17ක් කියලා කියන්නේ. central tendency.
ඔකට වෙන වචනයක් ඇත්තටම කියනවා මොකද්ද ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ මොකද ඔකට සිංහලෙන් කියන වචනේ මොකද්ද මම හිතුවා කියන්නේ සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එකට සිංහලෙන් වචනයක් කියනවා අද නම කේන්ද්‍රගතය තමයි ඔකට ෂෝ වචනේ මොකක්ද ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ මොකද්ද ට්‍රෙන්ඩ් එක සිංහලෙන් කියන්නේ ට්‍රෙන්ඩ් එක මොන මොකක්ද මම දැක තැනක ලියලා තියෙනවා සිම්පල් පානේ මද්ද කේන්ද්‍රය වගේම කියද්දි මොකක්ද නමකුත් දාන්න දෙක තමයි dispersion 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 කියලා කියන්නේ ව්‍යාප්තිය නැත්නම් මධ්‍ය කේන්ද්‍රීය භාවය නැත්නම් විමධ්‍යගත භාවය මධ්‍යගත භාවය විමධ්‍යගත භාවය මධ්‍යගත භාවය මධ්‍යගත භාවය නැත්නම් මධ්‍යගත භාවය විමධ්‍යගත කියන්නේ විකිරලා යනවා දැන් විමධ්‍යගත අරමුදල් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ රජය විමධ්‍යගත අරමුදල් කියන්නේ එක තැනක නෑ ඒගොල්ලෝ තැන් වල විසිරෙන්නේ පළාත් සභාව වලට අමාත්‍යාංශ වලට විමධ්‍යගත කියනවා ඒකට කියනවා මේ consolidated funds කියලා කියන්නේ ඒ වෙන තමයි පඩි ගෙවන්න හරි recurrent expenditure වියදම් කරනවා එතකොට මධ්‍ය කේන්ද්‍රීය භාවය විමධ්‍යගත භාවය ඉතින් සමහරට පොඩ්ඩක් චෙක් කරන්න dispersion DIS තමයි dispersion spread කියන එක scattering diffusion distribution ඒ වගේ අදහසක් තමයි කියන්නේ කේන්ද්‍රීය ප්‍රවණතා අන්න හරි ප්‍රවණතාව කේන්ද්‍රීය ප්‍රවණතාවය ඒක ලියා ගන්න තමයි ඒ මධ්‍ය කේන්ද්‍රීය වායු කේන්ද්‍රීය ප්‍රවණතාව केंद्रीय प्रवणताව और ट्रेंड එක කියන්නේ ප්‍රවණතාවයනේ ट्रेंड टेंडेंसी නේ टेंडेंसी නමුත් ඔකට ट्रेंड කියලා කියනවා. කියන අලුත් ट्रेंड එක කියලා කියන්නේ फैशन ट्रेंड्स ඔගේ විවිධ ट्रेंड्स තියෙනවා කියලා කියන්නේ ප්‍රවණතාව නව ප්‍රවණතාව. එතකොට කේන්ද්‍රීය ප්‍රවණතාවය තමයි सेंट्रल टेंडेंसी කියලා කියන්නේ. डिस्पर्शन කියන්නේ ඈත් මෑත් වීම ව්‍යාප්තිය අර කේන්ද්‍රයෙන් කොච්චර ඈත් වෙනවද කියන එක. කේන්ද්‍රයෙන් කොච්චර ඈත් වෙනවද. අපි නැවතත් අපි අර උදාහරණයට ආවොත් අපේ සබ්ජෙක්ට් එකට ආවොත් ස්ටුඩන්ට්ස් ලගේ උස කියන එක ගත්තාම ඒ පන්ති ඉන්නවා ගොඩාක් උස කට්ටියක් ඉන්න පුළුවන්. ගොඩක් කොට කට්ටියක් ඉන්නවා. ගොඩාක් නෙමෙයි මේ සාමාන්‍ය උස කොට කට්ටිය ඉන්නවා. එතකොට උසේ හැබැයි සීමාවක් තියෙනවා. ඉහළම සීමාවකුත් තියෙනවා. කොට එකෙත් පහළම සීමාවක් තියෙනවා. උස සහ මිටි කට්ටියගේ සීමාවක් තියෙනවා. එතකොට මේ අතර ඉතිරි කට්ටිය ව්‍යාප්ත වෙනවා. මේ ව්‍යාප්ත වෙනවා කියන්නේ. ඒ පරාසය තුල ලේ ඩිස්ට්‍රිබියුට් වෙනවා. ඩිස්ට්‍රිබියුට් තමයි වචන. ඩිස්ට්‍රිබියුට් වෙනවා අන්ලිමිටඩ් දාගෙනම දැන්නේ. එතකොට ව්‍යාප්ත වෙනවා. හරි. එතකොට දැන් ওই ව්‍යාප්තිය කියන එක දෙයක්. ඒක තමයි මේ ඩිස්පර්ෂන්. කොච්චර ව්‍යාප්ත වෙනවද කියන සාකච්ඡා කරනවා ඩිස්පර්ෂන් එකෙන් විග්‍රහ කරන්නේ. කොච්චර කේන්ද්‍රගත වීමක් වෙනවද කියන එක තමයි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ. හරිනම් අර වෘත්තයක් වගේ. වෘත්තයේ කේන්ද්‍රය කොතනද තියෙන්නේ? වෘත්තයේ කේන්ද්‍රය කොතනද තියෙන්නේ? ඒත් එක්කම මේක කොච්චරද? කේන්ද්‍රය තමයි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි. අරේ තමයි විමධ්‍යගත භාවයෙන් කියන්නේ. ඒක දැනගන්න ඕනේ. අපි සාමාන්‍ය ලෝකේ ගණන් හදනකොට ප්‍රශ්න කරනකොට ඔයගලන්ට තේරෙයි පොඩ තාම ඔක ටෙක්නිකලි ඔයගලන් මේක දැන් මම හිතන්නේ ඔයගලන් ස්ටැක් කරපු කට්ටිය ඉන්න පුළුවන් සස්පෙන්ෂන් කරපු කට්ටියට ස්ටැක් ගොඩක් කියලා තියෙනවා. නමුත් මම පන්තියේ පොදුවේ හැමෝටම ස්ටාර්ට් 0 ඉඳලා යන නිසා අපි පොදුවේ ආරම්භයේදී යමු. right මේක ඉස්සරහට කරන් යනකොට මේ සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක මොකටද ඇයි අපි මයින්නේ ඇයි ඩිස්පර්ෂන් එක මයින් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම කියනවා මේක ස්ටැට් කියන මහා දැවැන්ත විෂයක්
ශේෂ්ඨය මිනිස්සු නිතර එක විදිහට මේවා හොයනවා ඔය අලුත් අත්දැකීම් කරනවා අලුත් මානේ මේ මොහොතේදී අලුත් ස්ටැට්ස් වලට අමුතු තවත් ගණනයක් එකතු කරනවා මිනිස්සු. ඉතින් ඒවා ඉවරයක් නැහැ. ඒ තුලින් මිනිස්සු try කරනවා ලෝකේ අස්ථාවර ලෝකේ අවිනිශ්චිත ලෝකේ නිශ්චිතභාවයක් ඇති කරගන්න. ඒක නෙවෙයි කරන්නේ. හරි. ඉතින් අපි මේක ස්ටඩි කරන්න මේකේ අවබෝධය වැඩි වෙනවා. අපිට දැන් උතනින් ගන්න central tendency කියන ආපහු සබ්ජෙක්ට් එක උපමාතුව. central tendency subtopic එකක් ගන්න. කේන්ද්‍රීය ප්‍රවණතාවය මේ දෙකෙන් තමයි අපි හැසිරීම කියන්නේ. number 1 ගන්න central tendency. දැන් මම ගැටුව මතන්නම්. අපි ගාමු ඉස්සරහම central tendency. කේන්ද්‍රීය ප්‍රවණතාවය central tendency කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන්ටමත් අපි කරලා තියෙනවා ඉස්කෝලේදී සමහරවිට මැද. දැන් ඔයගොල්ලෝ මෙහෙම එකක් බලන්නකෝ. දැන් ඔයගොල්ලන් දන්නවා ඇති මේක කරලා බලන්න. ෆිසික්ස් වල හෝ අපි කියන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක රඳවලා තියන්න පුළුවන් යම් කිසි පොයින්ට් එකක් තියෙනවා. අපි ඒක කියනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. ඒ ගුරුත්ව කේන්ද්‍රයෙන් උඩට බලයක් දුන්නාම මේ මුළු වස්තුවේම බලය ක්‍රියාත්මක පොදු තැනක් තියෙනවා. හරි? ඒකත් අර වගේම තමයි. මේක කොච්චර ඈත් එහාට මෙහාට විදුලා තිබුණට මේ මුළු වස්තුවේම බර පහළට යොමු වෙන තැනක් තියෙනවා. අපිට එතනින් පොයින්ට් එක උසල තියාගන්න. එතකොට ඒ වගේ දෙයක් තමයි. ඒත් මේ දත්ත සමූහයක් තිබුණාට ඒ දත්ත සමූහය වෙනුවෙන් එක උත්තරයක් දෙන්න පුළුවන්. දැන් අපිට ඒක සාමාන්‍ය ජීවිතේ අපිට ඕන කරනවා. දැන් දත්ත ඔක්කොම කියන්න ඕන වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ මෙහෙම කියලා. අපි හිතමුකෝ ඕගොල්ලන්ට හොඳ උදාහරණයක් දෙන්නම්කෝ. ඒක අපි මේ central tendency කියන එක අපි සාමාන්‍ය ජීවිතේදී භාවිත කරනවා. හොඳම උදාහරණයක් මම කියන්නේ. දැන් ඔයගලන්ට ඕන කරනවා මොකක් හරි දෙයක් මිලදී ගන්න. ඔයගොල්ලෝ දන්නේ නැහැ කියන්නේ. මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. අලුත් දෙයක් මිලදී ගන්න. හිතමුකෝ අපි තුමු දැන් ළමයෙක්ට ගිටාරයක් ගහන්න දෙනවා කියන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් හරිද? අපේ ළමයින්ට හිතනවා ආරයි ගිටාරයක් ඉගෙන ගන්න ඕනේ. ගිටාරයක් ගහන්න ඉගෙන ගන්න ඕනේ. දැන් ගිටාර එකක් මිලදී ගන්න ඕනේ. හාංකා විදියක් දන්න. ඔය අහන යාළුවෙක්ගෙන් මචං ගිටාර එකක් බොක්ස් ගිටාර එකක් මිලදී ගන්න ඕන කීයක් වගේ වෙයිද? එයා කියනවා නෑ ඉතින් ඔය එක ගණන් තියෙනවා. එක ගණන් තියෙනවා. එහෙම නෙමෙයි. එක ගණන් හරි. නමුත් මට දල වශයෙන් කියන්න ඔක ගිටාර එකක් සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද? ඔයගොල්ලන්ට ඕනේ දැන් සල්ලියක් ඉතුරු කරන්න අම්මගෙන් ඉල්ල ගන්න හරි තාත්තගෙන් ඉල්ල ගන්න හරි ඔයගොල්ලන් ඉතිරි කර මුදලක් හරි ලෝන් එකක් දාන්න හරි මොකක් හරි ඔයගොල්ලන්ට ප්ලෑන් එකක් ඕනේ. එහෙම බජට් එකක් ඕනේ නැතුව අපිට වැඩක් කරන්න බැහැනේ. ඉතින් අපිට අදහසක් තියෙනවා මේකට මෙච්චර මුදලක් යනවා කියලා. එතකොට ඒක අවශ්‍යයි. එක අගයක් ඕනේ. එක අගයන් කිව්වට අපිට බෑ ෆෝමියුලා එකක් ගත්තාම හරි. වැඩක් කරනකොට අපිට එක වේරියබල් එකක් යූස් කරන්න. එක අගයන් කොහොමද කියන්නේ නෑ දැන් 80000ක් තියෙනවා ලක්ෂ එකමාරටක් තියෙනවා 10-15000ක් තියෙනවා රුපියල් 9000ක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? එතකොට සාමාන්‍යයෙන් එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් මට දල අදහසක් කියන්න. ඇවරේජ් එකක් වශයෙන් කොච්චර වෙයිද? ඒක අපි බලනවා අපිට. හරි සාමාන්‍යයෙන් ඉතින් රුපියල් 20000කට වගේ කියන්නේ. අන්න ඒ සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය කියන වචනේ. හරි. අපි යූස් කරනවා නිතරම සාමාන්‍ය. ඒතර ඕගොල්ලන් මේ වගේම අහනවා පන්තියක ළමයි ලකුණු අරන් තියෙනවා. කොහොමද සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ ලකුණු? මේගොල්ලන් ස්ටැට් වල ඩිප්ලෝමාස් වල ලකුණු කොහොමද අරන් තියෙන්නේ? ව්‍යාප්තයක් තියෙනවා තමයි. සාමාන්‍යයෙන් හැමෝම 70 වගේ ගණන් වල කට්ටිය ලකුණු අරන් තියෙනවා. සාමාන්‍යයෙන් 70 වගේ තමයි හැමෝම. අන්න සාමාන්‍යයෙන්. ඔක තමයි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ. අපිට එහෙම දැනගන්න ඕන.
ඒකත් අපි ඩිසිෂන් මේක් කරන්න දැනගන්න. අපේ මුදල් සම්බන්ධයෙන් හරි මොනවා හරි දෙයක් දැන් තව හිතන්නකෝ ඔයගොල්ලන් ගෙදරට ගෘහ උපකරණයක් ගේනවා. අපි මොකක් හරි කබඩයක් ගේනවා මේසයක් ගේනවා කියන්නේ. එතකොට මේසේ දිග මැන්නද? සාමාන්‍යයෙන් මේසයක් කොච්චර දිගද? ඒක අපේ කාමරේට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේසයක දිග. හරියට මැල්ල ගන්න නම් හොඳයි. ඒ වගේ අපිට මේ සාමාන්‍යයෙන් කියන වචනේ විතර යූස් වෙනවා. සාමාන්‍යයෙන් කොච්චරද වේද? සාමාන්‍යයෙන් කොච්චර මුදලක් වේද? සාමාන්‍යයෙන් කොච්චර උසයිද? හරියටම ඕනේ නැහැ. තව මැල්ල නැහැ නමුත් සාමාන්‍යයෙන් කොච්චර උසයිද? ඒ වගේ. සාමාන්‍යයෙන් කොච්චර දුරයිද මෙහාට? කොච්චර දුරද කොච්චර විලද ආදි වශයෙන් යූස් කරනවා. එතකොට අපිට data ගොඩක් තිබ්බට ඒ data ගොඩම අපිට යූස් කරන්න බෑ. අපේ ෆෝමියුලා එකක් හරි ප්‍රෙඩික්ෂන් එකක් හරි කැල්කියුලේෂන් එකක් හරි කොස්ටිං එකක් හරි බජටිං එකක් හරි කරනකොට අපිට තනි අගයක් දාන්න වෙනවා. එතනදී දත්ත සමූහය වෙනුවෙන්ම දැමිය හැකි පොදු සාමාන්‍ය මධ්‍යකට කේන්ද්‍රීය අගයට තමයි අපි සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ. සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියලා කියන්නේ. එතකොට ඒක මනින මිනුම් ක්‍රම කීපයක් තියෙනවා. අපේ දත්ත සමූහයක් ලැබුණාම අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් හිතමු. දැන් ටිකක් ටෙක්නිකල් පැත්තට යමු. right. මේක හිතන්න කොහෙන්නේ? ඉලක්කම් ටිකක් දාගන්න. 5 7 4 9 8 6 7 අපෝ 5 ඉලක්කම් ටිකක් තියෙනවා. එතන මේ ඉලක්කම් මොන හරි දෙයක් රිප්‍රසන්ට් කරනවා. සමහර අය මොන හරි දෙයක්. හරි. සමහරවිට මෙහෙම එකක් වෙන්න පුළුවන්. හොඳ උදාහරණයක්. අපි අර වීකෙන්ඩ් පන්ති වල කරා මේ ජෙනරේෂන් තුනේ බොහොම පැහැදිලිව පේනවා. අපේ සීයලගේ අපි කිරියත්තලගේ පරම්පරාව. ඊට අපේ අප්පච්චිලගේ අම්මලගේ පරම්පරාව. ඊට අපේ පරම්පරාව. අපේ පරම්පරාව කියන්නේ අපි පියවරු වශයෙන් ඉන්න පරම්පරාව. අපේ අම්මලා තාත්තලා බලන අපේ අම්මලා තාත්තලා පියවරු වශයෙන් ඉන්න පරම්පරාව. අපේ සීයලා කියන්නේ සීයලා පියවරු වශයෙන් ඉන්න පරම්පරාව. දැන් අපේ පරම්පරාවට අපේ පරම්පරාවේ පවුලක ඉන්න දරුවන් සංඛ්‍යාව. අපේ අප්පච්චිලා අම්මලා හදපු දරුවන් සංඛ්‍යාව. අපේ සීයලා හදපු ළමයි සංඛ්‍යාව. බලන්න කල්පනා කරනවා. හරි. ඔක අපි පන්ති ස්ටුඩන්ට්ස් 60ක් විතර ඉන්නවනේ. ඔයගොල්ලන් නිකන් හිතලා බලන්න මට වෙලාවක් නැහැ දැන් මේ ෆේස් ටු ෆේස් කතා කරන්න බැරි නිසා නමුත් අය පන්තික අපි පන්ති වල කරනවා ඒක. දන්නවනේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ 100ට ළමයි කීයක් ඉන්නවද? අම්මලාගේ පැත්තෙන් දෙපැත්තක් ඉන්නවා. අම්මගේ පැත්තෙන් හරි තාත්තගේ පැත්තෙන් හරි. වැඩිම ගන්න පුළුවන්. දැන් අපේ අම්මගේ පැත්තෙන් ගත්තහම අම්මා දරුවෙක් වෙලා හිටපු පවුලේ අම්මගේ තාත්තලාගේ පැත්තේ අම්මලාගේ පැත්තේ ළමයි හිටියා 13ක්. ඒ කියන්නේ අපේ සීයලගේ පරම්පරාවේ කට්ටිය ඒ අපේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් ලගේ තැන්දී සාමාන්‍යයෙන් 8ක් හැමෝම කිව්වේ. ඔයගොල්ලන් හැමෝම බලන්න. අපි ස්ටැටිස්ටිකලි කරලා බලුවොත් සාමාන්‍යයෙන් අපේ සීයලගේ පරම්පරාවල ඒ ජෙනරේෂන් එකේ පවුලක එක ළමයෙක් දෙන්නෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් 5කට 6ක් 7ක් 8ක් 10ක් සාමාන්‍යයෙන් 8ක් ඔතන සාමාන්‍යයෙන් බලන්න පුළුවන්. ඒකවල අපිට ඕනනම් බලන්න පුළුවන්. අපි ස්ටැටිස්ටිකලි ගන්නවා රයිට් මම අහනවා මදුමාල්ලගේ සීයලගේ අම්මගේ පැත්තෙන් හරි තාත්තගේ පැත්තෙන් ඒ සීයලගේ පවුලේ කී දෙනෙක් හිටියද හරිද මන්දාකින්ලගේ පවුලේ එරන්දලගෙන් අහනවා එක එක්කෙනාගෙන් අහනවා ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් ඒකට සාමාන්‍ය කියන වචනේ එනවා එතකොට රයිට් අපිට ඒතරේ ගත්තාම 8ක්ද 9ක්ද කොහෙද එතනත් එක්කෙනෙක් ඒක ඒ සමාජ ඒ යුගයේ ඒ සමාජ දේශපාලන යුගයේදී මිනිසුන් ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ ළමයින්ට ගන්නන්න ඔලොකු ඉස්කෝල හොයන්න කන්න බොන්න දෙන්න විතරනේ ප්‍රශ්න තිබුණේ. ඒක ලොකු ගැටලුවක් වුණේ ආහාර ගැටලුව හෝ ගොඩක් කුටි කර්මාන්තය කරපු කන්නේ ගම්මුනේ අරුමුදයක්. හැබැයි ඊළඟ පරම්පරාව අපේ අපච්චිලගේ අම්මලාගේ පරම්පරාවට කොට ඔන්න ළමයි 2යි 3යි 5යි ඉන්නවා. ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ගේ තාත්තලා අම්මලාගේ පවුලේ කියන්නේ ඔයගොල්ලන් සහෝදර සහෝදරියෝ ගාන ගත්තා. ඔයගොල්ලන් අම්මලා තාත්තලා දරුවෝ කී දෙනෙක් ඉන්නවද? ඊපස් අපේ පරම්පරාවට කොට. අපේ පරම්පරාවට කොට තවත් වැඩි. 1යි 2යි උපරිම 3යි.
තුන්ටි හරියන්නේ නැහැ. අපේ ළමයින් කියනකොට මොනවා වෙයි හිතා ගන්නද? පහද වන්දිද හිතන්නද? නියම විදියට. right. ඒත් ඒ වගේ එක පැත්තකින් අපි කතා කරලා ජනගහනය වර්ධනයක් වෙනවා. හරිද? නමුත් අර ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එන්න ඒ යුගවල ඒ සීයලගේ පරම්පරාව, අපච්චිලගේ පරම්පරාව, අපේ පරම්පරාවකට ඉන් පවුලක සිටින ස්ටුඩන්ට්ස් ඇවරේජ් ළමයි සංඛ්‍යාව ඒ වගේ හැසිරීමක් පෙන්වන්න කරනවා. ඕන ඕනම දෙයකට එනයක් පෙන්වන්න ගන්න. දැන් මෙහෙම ඉලක්කම් ටිකක් තියෙනවා. හදාගන්න. මේ පවුල් සිටින දරුවන් වෙන්නත් පුළුවන් තමයි. right? මොනවා හරි දෙයක්. ඔයගලන් තියෙන ඇඳුම් සංඛ්‍යාව වෙන්න පුළුවන්. මොනවා හරි. ඔයගලන් කරපු රස්සාගාන වෙන්න පුළුවන්. කියාවන් කීයක් කළද? එහෙමත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙමත් වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඩිප්ලෝමා ස්ටුඩන්ට් කෙනෙක් අපේ ඩිප්ලෝමා කරලා ඉවර ගියාට පස්සේ ස්ථාරත්වයකටපත් වෙනවා. අය ඔයගොල්ලෝ රස්සාව දවසක නවතිනවනේ. මේ නවතින්න කලින් හොඳයි කියලා හිතන දැනග නවතිනවා. ඒ නවතිනකම් රස්සා මාරු කරනවා. අතෙන්ට යනවා මෙතෙන්ට යනවා. ඒක රස්සා කීයක් කරලාද ඔයගොල්ලන් මේකට අපිට ඒක බලන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඔක ගොඩක් වෙලාවට බලන්න පුළුවන් අපේ මේ වීකෙන්ඩ් පන්ති වලදී අහනවා. ඔයා ජොබ් කීයක් මේක කරලා තියෙනවද? සර් මම ජොබ් දැන් 4ක වැඩ කරලා. තව කෙනෙක් කියයි සර් මගේ පළවෙනි රස්සාව තමයි මෙතන මම කෙලින්ම නැවතුණා. තව කෙනෙක් කියයි මම 8 තැනක වැඩ කරලා තියෙනවා. එතකොට ඕන අපිට බලන්න පුළුවන් පොදු බවක් තියෙනවා. ස්විටා පාස් අවුට් වෙච්ච ඩිප්ලෝමා එක කරලා පාස් අවුට් වෙච්ච කෙනෙක් දැන් කීයකට ගිහිලා තියෙනවා. ස්ථාවරත්වයක් ලබා ගන්න. එහෙම නැත්නම් යුනිවර්සිටි ග්‍රැජුවේට් කෙනෙක් ගත්තම එයා කොච්චර වාර ගාණක් වෙනස් වෙනවද? නැත්නම් අපේ කෝස් එකක් මොකක්වත් නොකර ආපු කෙනෙක් කොච්චර සැරයක් එහෙම වෙනවද? ඒකෙන් අපි යමක් කියන්න පුළුවන්. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් කොච්චර එහෙම වුණත් කපාරින් ස්ථාවර වුණාද? හරිම තැනකට සෙට් වුණාද? නැත්නම් ගත්ත ජොබ් එක ගන්න සෙට් වුණාද? දැන් තියා අනුගත වෙනවා. එහෙනම් අපි අස්ථාවර වුණාද? හෙට මෙහෙට වෙනස් වුණාද? අපිට ප්‍රොමෝට් වෙන්නේ නැද්ද? ආදී වශයෙන් මොනවද ගැටලු? නිසා දෙහි මෙහෙ වුණේ. දැන් මොකක්වත් නැතු කෙනා කොච්චර දගලද? ඒව හරහා යම් යම් දේවල් අපිට කියන්න පුළුවන්කම් ලැබෙනවා. right. එතකොට සෙන්ට්‍රල් ටෙන්ඩන්සි මම ගොඩාක් උදාහරණ දෙනවා ඔයගලන්ට. සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක මනින බිඳුන් තුනක් තියෙනවා. අපි ඩයිමෙන්ෂන්ස් තුනක්. කියන්න there are mainly main 3 dimensions. Mainly there are main 3 dimensions. Manian. To measure central tendency. Central tendency. Number 1, mean. Number 2, median. Number 3, mode. Mean, median, mode. අපි සිංහලෙන් කියනවා මධ්‍යනය, මධ්‍යස්ථය සහ මාතය කියලා. මධ්‍යහාන්‍ය සමහරවිට ඇවරේජ් කියලා කියනවා. මධ්‍යහාන්‍ය mean, මධ්‍යස්ථය median, මාතය mode. දැන් මේක පොඩ්ඩක් වෙන වෙනම සාකච්ඡා කරන්න වෙනවා. මේක තමයි ඉතින් ABC stats වල මුල්ම දේවල්. central tendency කතා කරනවා. හැබැයි මොනවා වුණත් මුළු stat විෂය පුරාම normal distribution වලට ආවත් ওই දෙක තමයි කතා කරන්නේ. normal distribution එකක normal distribution එකක් විග්‍රහ කරන්නේ කෙලින්ම මානයන් දෙකක්. එකක් තමයි mean එක. mu කියලා දානවා. ඒවත් තමයි distribution එක. dispersion එක. අපි sigma කියලා කියනවා. හරි. sigma සහ mu වලින් තමයි ඔය සෙල්ලම් ඔක්කොම කරන්නේ. table එකක් තියෙනවා. ඒත් binomial distribution එකක් තියෙනවා. central tendency එක තියෙනවා. binomial distribution. ඕන distribution t distribution නෙවෙයි. විවිධ distributions තියෙනවා. ව්‍යාප්තීන් තියෙනවා. ව්‍යාප්තන ආකාර වෙනස් තියෙනවා. හරි. ව්‍යාප්ත වීම විවිධ විදිහට ව්‍යාප්ත වෙනවා. right.
ඒ විවිධ හැඩතලක් තියෙනවා. එතන බලන්න. දැන් මෙතනින් mean, median, mode. දැන් මේකෙන් අපි අකටුවට යනවා. ඉතින් යමු mean. අපව ගන්න subtopic එක mean. දැන් අපි central tendency එක ඇතුලේ mean, median, mode කියලා තුනක් ගත්තා. ඉතින් පළවෙනි එක ගන්න ඕන සාකච්ඡාවට mean. විභාගවලදී අපි short note ලියන්න දීලා තියෙන එමට දීලා තියෙනවා. mean කියන එක පිළිබඳ අර්ථ විග්‍රහයක් කරන්න සහ ඒ ආශ්‍රයෙන් කුංචි ගානක් හදන්න. ඒ ඩිප්ලෝමා කරනවා. mean මධ්‍යම. මේකට average කියලා කියනවා. හරි. ඊළඟට අපිට ස්ක්‍රීන් ෂෙයා කරගන්න පුළුවන් නම් අපිට මේක ඊළඟට මේක සම්බන්ධ වෙනවා අපි මැනුවලි කරලා අපි මේක ස්ප්‍රෙඩ්ෂීට් එකෙන් බොහොම පහසු වෙනවා. දැන් කරන්න පුළුවන් නේද? ස්ප්‍රෙඩ්ෂීට් එකෙන් බොහොම පහසුවෙන් මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් නමුත් අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගහපු ගමන් මෙහෙම නිකන් අපි පෙන්නපු ගමන් ස්ප්‍රෙඩ්ෂීට් එකේ උත්තරේ දෙනවා. නමුත් අපි දැනගන්න ඕන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ මොකක්ද කියලා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් තමයි ඒකේ චිත්තය ඔලුවට එන්නේ. නැත්තම් ෆෝමියුලා එක විතරක් හෝ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයාගන්න පුළුවන් වැඩක් නැහැ. හොයන්න පුළුවන්. නමුත් ඒක යූස් කරන්න නම් මේක දැනගන්න ඕනේ. නේද? ඔයගලන්ට ඇහැට පාට පෙනුනොත් තමයි කහ පාට කියන එක දැක්කොත් තමයි චිත්තයට කහ පාට යොදන්නේ ඔයගොල්ලෝ. පාට රතු කියන රතු කියලා රයන් අය කියන්නේ රතු කියලා ලිව්වයි කියලා ඔයගොල්ලෝ පාට ඇහැට දැකලා නැත්නම් ඔයගොල්ලෝ කොහොමද ඒක චිත්තයක් හදන්නේ? නිල් කහ රතු සුදු තැඹිලි කියලා පාට පහක් තියෙයි. නමුත් ඒව වචනාර්ථයෙන් විතරක් නම් රතු කියන එක රතු කියලා අහුවෙන් දන්නේ. නිල් කියලා වචනෙන් දන්න. කොළ කියලා වචනකින් දන්න. නැත්නම් ග්‍රීන් කියලා ලියන්නත් පුළුවන්. නමුත් ග්‍රීන් පාට හැටි දැකලා නැහැ. අන්ධයෙක්ගේ තියෙන තත්ත්වෙකනේ. අන්ධයා පාට කිව්වම එයා දන්නවා. නිල් කියලා පාටක් තියෙනවා, රතු කියලා පාටක් තියෙනවා, කොළ කියලා පාටක් තියෙනවා. අන්ධයා වචනාර්ථයෙන් දන්නවා. නමුත් ඒ අන්ධයා කවදාත් මේ පාට ඇහැට දැකලා නැහැ. මේ පාට දැකලා නැහැ. එතකොට එයාට ඒකෙන් චිත්තය මවා ගන්න. ගහක් කොළ පාට කොළ සහිත ගහක් කියලා කිව්වොත් එන්නේ. එහෙම වෙන්න බෑ අපි අධ්‍යාපනයේ. දැන් ඕක තමයි ළමයින් තියෙන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. ළමයි කතා කරන ෆැක්ටරිස් වල SMV ගැන එක අපේ SMV ඒගොල්ලන්ගේ SMV එකේ කතා කරනවා. අපේ SMV CID එකේ SMV වෙනස් නේද? අපේ SMV වලට හොඳයි ආරම්භනම් ඕක කියනවා. එහෙම එකක් තියෙන්නේ අපේ SMV ඕගොල්ලන්ගේ SMV කියලා. ඔයිට අඩු කාලයෙන් අපි කරනවා ඒගොල්ලන් හිතන්නේ අඩුම කාලයෙන් මහත්වා SMV කියලා. එහෙම එකක් නැහැ. SMV එකෙන් මම අතකට මට තේරෙනවා ඔයගොල්ලෝ ඒගොල්ලන්ට SMV එක තේරෙන්නේ නැහැ. බලන් ගියාම ඒගොල්ලන් කියන්නේ සමහරට SMV කියලා ෆෝමයක් දෙනවා. SMV මොකක්ද කොහම SMV කියන එකේ ෆෝමය basic time task stress tolerance ආදිවා. ඒක හරියට ගස කියන්නේ මොකක්ද කොහම මෙන්න මෙහෙම කියනවා ගස කියනවා. ඔයගොල්ලෝ ගහක් දැකලා ගස කියන්නේ මෙන්න ගහ. මේක අපි ළමයින්ගේ ගස කියන්නේ මොකද්ද මේ? ඔහොම වෙන්න. මේකද ගස කියන්නේ. මේක නෙමෙයි ගස. ගස කියන්නේ චිත්‍රය. චිත්‍රයෙන් නගා ගන්න ඕනේ නැත්නම් අපිට ගණන් හදන්න නැත්නම් ප්‍රායෝගික ලෝකේ පටවලු යූස් කරන්න බෑ. මධ්‍යහේ නේ. right? මම බොහොම හිමින් යන්නේ ස්ටාර්ට් එකේ right? හැමෝම දාන්න දේවල් මධ්‍යහේ. කියන්න mean represents the central tendency of a set of data. It is also called the average. මෙන්න මේක අඳගන්න අපේ set of data කොහොමද මෙන්න මෙහෙම අපිට දාන්න. set එකක් ඇඳලා
right? x1, x2, x3, x4, x5. x කියන්නේ මොකක්ද data එක? සංකීර්ණ. x1, x2, x3, x4, x5. ඔහොම කියනකොට අපි x කියන්නේ පොදු data එකක් නම් අපි ඔකට ඔතෙන්දී අපි සංකේතයක් බලන්න x bar කියලා. x bar උඩින් ඉරක් ගන්නවා. ඕකෙන් තමයි සාමාන්‍යයෙන් අපි average x කියන values වල average එක represent කරන්නේ bar කියන එකෙන්. x bar. දැන් මෙතන පෙන්නන්න බලන්න x bar සමානයි මේ ඔක්කොගෙම දත්ත වල එකතුවනේ. එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදෙනවා. x1 plus x2 plus x3 plus x4 plus x5 divided by 5. Divided by 5. x1 plus x2 plus x3 plus x4 plus x5 divided by 5. ඔක තවත් අපි අකුරු වල ලියනවා x I කියන්නේ 1 2 3 4 5 දක්වා යනවා I. sigma well, capital sigma I equals 1 to 5. I එකේ සිට 5 දක්වා xi වල value එක divide by 5. x bar. කොහොම තමයි අපි statistically x bar equals x bar equals I සමානයි එකේ සිට 5 දක්වා xi divide by 5. එන්නේ I වලට එක එක අගයන් දාලා එන value වල එකතුව ගමු sigma කියන්නේ මෙතන sigma capital sigma කියන්නේ summation කියන්නේ එකතුව. capital sigma කියන්නේ එකතුව. මේ හුදකලා තනි x වලට එකතු. මේකේ විගහාරපු කරන expand තමයි මේක. මේක කෙටි කරලා නෑ මේක. මේ term එකම මේ expression එකම මේ ප්‍රකාශනය සමීකරණ ප්‍රකාශ මේ ප්‍රකාශනයම කෙටි කරලා මේ ප්‍රකාශනයම දිගහැරලා ලියන්නේ මේක. අපිට මේ දෙක පොඩ්ඩක් පුළුවන් වෙනවා. stat වලදී හරියට ඔය sigma දාලා short form එකෙන් ලියන එක හරි හැමතැනම තියෙන දෙයක්. සමහර ළමයට sigma දාලා අමුතු ලියුවම මොල් මං වෙලා යනවා අපේ formula වල උඩව තියෙනවා. එකපාරක් දෙපාරක් තුන් පාරක් තියෙනවා. අනිසෙන් තුන දාපුවා ස්ටාර්ට්. ඉතින් මේ අවස්ථාවේ පොඩ්ඩක් අපි ඔය summation එක පොඩ්ඩක් තේරුම් ගන්න try කරමු. හරි. මම කරනවා. ඔයගොල්ලෝ මෙන්න මේක ලියන්න බලන්න. මෙන්න මේ කෙටි කරලා ලියන්න බලන්න මෙන්න මේ මම ලියන්නේ. x bar සමානයි x1 plus x2 plus x3 plus x4 plus x5 plus x6 plus x7 ඉස්සෙල්ලා වගේ දැන් කෙටි කරලා ලියන්න බලන්න සිග්මා දාලා හැමෝම ලියන්න ඊට කතා කරලා කියන්නේ දැන් මට පන්තියේ නිකන් මල සොහොන් පිටනේ වගේ කවුරුත් වුණක්වත් තේන්නේ නැහැ කතා කරන්නේ මට පිස්සු ගොන්දෙන් තනියම කියවනවා වගේ කතා කරන්න මොන හරි ඉන්නවනම් කූවක්වත් යහල්ලා කඩු ගන්න මුන් ඉන්නවද දන්නේ නැහැ මේක ඔන් කරලා ගෙද අම්මට ආගෙන ඉන්නේ ඔව් කාමරේ ලැප් එක දාලා ෆෝන් එක තියලා මුන් ගිහින් බුදු දන්නේ පුතා මේ සමේෂන් දිනනවා අන්න ඔයාලා මොකක්ද දිනන දීපක්
පන්ති නම් ඕනේ මේක. නමුත් අර මේකට හුරු වෙන්න ඕන තියෙනවා. මේ පන්ති හරි. ඔව්. සද්දයක් අද දුනහම නිකන් අර ඔව් එහෙම තමයි. අපි අර දුරගේ පන්තියෙන් අවශ්‍ය දෙයට කතා කරනවා මිසක් ඉතින් ෆෝන් එක ඔෆ් කරලා ඉන්නේ. ඒ සද්ද වහලා ඉන්නවා. අයි නින්දන්නේ. ඔව් දැන් කොම්ෆර්ටබල් විදිහට නේ කරන්නේ සමහරකට ඇඳලා තියාගත්තාම නිදි. කෝ කියන්න බලන්න. දැන් මං අහනවා එක එක්කෙනාගේ නැත්නම් හරියන්නේ නැහැ. උත්තර අහනවා. මාල්ෂා ඉන්නවද? ඔයින් නැත්නම් ඉන්නවා සර්. අයින්න. මාල්ෂා කියන්න බලන්න මේක ෂෝට් ෆෝම් එකෙන් දීපු විදිහ කියන්නකෝ. සිග්මා 7 බල xi i සමාන 1යි බෙදීම 7. සිග්මා 7 බල උඩ බල 7යි උඩ 7යි යට i සමානයි කයි එකේ සිට 7 දක්වා. x xi i ඕව බෙදීම 7. 7. එහෙනම් ලියාගත්තා නම් මේ දැන් ඔයගොල්ලෝ නිකන් බය වෙලා ඉන්න ඕනේ. ඉතින් සාමාන්‍ය පන්ති වගේ කතා කරන්න අය. මේ සමහරවිට මේක මයික් ඕන් කරාම මේ data කේස් එකක් එනවා දැන් නේද? එහෙමත් තියෙනවා නේද? එහෙම වෙනවද? මයික් බලලා කෑලි වැහෙනවා ඈ මයික් ඕන් කරාම ගෙවල කෑ ගහන ඒවා වැහෙනවා මාළු යන ඒවා චූම්පා මාළු චූම්පන්. ඒකට කමක් නෑ. අපි ඉතින් ඒවාට ඔට්ටු ඉතින්. නංගිලා මල්ලා කෑ ගහන ඒවා නේ. කමක් නෑ. ටිකක් ඔයගොල්ලන් data ප්‍රශ්නයක් නැත්තම් ඔයගොල්ලෝ කතා කරන්න නැත්තම්. එහෙමයි දැන්. මට විතරක් නෙමෙයි දැන් මේකට අවස්ථාවක් ඔයගොල්ලන්ට මීට් වෙනවනේ. නේද? මම දැන් ඔයගොල්ලන් වෙනම ගෲප් එකක් හදාගෙන වෙනම පන්තිය මීට් වෙන්න අවස්ථාවක් එහෙම නෑ. දැන් මේක පන්ති දැන් data එකේ නැති ඔයගොල්ලෝ යාළුවෝ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට කතා කරගන්න මේක පොඩි ක්ලබ් එකක් පොඩි සමාජයක් වුණාට කමක් නෑ. ඔයගොල්ලන්ට කතා කරන්න බයිට් කරන්න නම් වෙලාවක් නැති මේ ෆෝන් කරගෙන තියාගත්තට කමක් නෑ. හරි. ඊවල සද්ද කුල ගෑ ගන්න ප්‍රශ්නයක් නෑ ඒක. හරි. කතා කරන්න. නැත්නම් එක දිගට මේක ඒක බෝරින් කියලා කියන්නේ සමහර කියන්නේ නෑ. මම ලෙක්චර් ගොඩම කියන් යනවා. මේ එතකොට එහෙනම් බෝරින් ඔයගොල්ලන්ගේ පැත්තෙන් මොකක්වත් උත්තරයක්වත් නෑ. ඔයගොල්ලන්ට එපා. right කොහොමද මේක පස්සේ ගුරුයි i සමානයි 1 සිට 7 දක්වා xi right ඒ වගේම සමහරවිට මෙතන තිබ්බොත් මේ නියත පදයක් අපිට ඒක එළියට ගන්න පුළුවන්. කමන්න එක අපි දැනට කතා කරන්න ඕනේ නැහැ. ඔය විදිහට අපිට ලියන්න පුළුවන් mean කියන එක right. අපි පොඩි ගානක් හදමු. right. ගානක් හදමු. එක්තරා කුලකයක් තියෙනවා. ළමයි අපි ස්ටුඩන්ට්ස් ලා 5 දිනක් අරගෙන අධ්‍යයනයක් කරා. අපි මේ අධ්‍යයනයේදී අපි දැනගත්තා ඒගොල්ලන්ගේ පවුලේ සිටින සමාජිකයින් ගන්න. පවුලේ සිටින සමාජිකයින් ගන්න. අපි 5 දෙනා ගන්නවා. ඔයාගේ පවුලේ ඒ කියන්නේ දරුවෝ සමාජිකයෝ අයියලා අක්කලා නංගිලා මල්ලා කී දෙනෙක් ඉන්නවා? අපේ පවුලේ 3 දෙනෙක් ඉන්නවා. තව කෙනෙක්ගෙන් අහන්න. අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා මාටිකෝ. තව කෙනෙක් ඉන්නවා. මම only child මං විතරයි පවුලේ. එකම දරුවා. තව කෙනෙක් ඉන්නවා. අපේ සර් 4ක් ඉන්නවා. අපේ දෙන්නේ. ඔය විදිහට 5 දෙනා උත්තර 5ක් දෙනවා. මෙතන බිංදුව වෙන්න පුළුවන්.
බිඳුව වෙන්න බෑ. බිඳුව නම් ඒ කියන පුද්ගලයාත් නැහැ. එතකොට අපිට දැන් සිද්ධ වෙනවා මේකේ ඇවරේජ් එක. පවුලක සිටින මධ්‍යහීන දරුවන් සංඛ්‍යාව සොයන්න. හොයන්න බෑ. හොයන්න. කැල්කියුලේටර් එක ළඟ තියාගෙන ගන්න හදන්න. පවුලක සිටින දරුවන් සංඛ්‍යාව. සොයන්න. කියන්න බෑ උත්තරේ කීයද? සුශාන්තගේ උත්තරේ 3යි සර්. 3යි. ඇවරේජ් 3යි කරේනවා. ඉතින් ওই සංඛ්‍යාව කොච්චර සංකීර්ණ වුණත් එච්චර තමයි. සරල එකක්. අපි දැන් තව ටිකක් ඉස්සරහට යමු. right? දැන් සාමාන්‍යයෙන් අපි ස්ටැටිස්ටිකල් වැඩක් කරනකොට ඉලක්කම් දෙක තුනේ දෙයට ගොඩ සංඛ්‍යාවක් එනවා. එතකොට අපිට data collect කරනවා නේද? data collect කරනකොට data collect කිරීමේදී අපිට සාමාන්‍යයෙන් සංගණනයක් ඔය කරනම් data ගොඩ සංඛ්‍යා 100 10 ගණන් පුරු කරන්නේ. හරි? එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය advertising firms නැත්නම් business studies business research organization ඒගොල්ලන් මහ ජනතා අතට ගිහින් දත්ත ගන්න. දැන් මේ වැඩේදිත් අපිට ඕන නම් හරි අපිට ටිකක් එක පවුල් පහක නෙවෙයි පවුල් 100ක 200ක data ගන්න වෙනවා. පවුලේ සිටින දරුවන් සංඛ්‍යාව. එතකොට අපිට මේකෙදි කොහොමද ලියාගන්නේ? ගොඩක් කලා නම් එකට යම්කිසි පොඩි ෆෝමැට් එකක් හදාගන්න. data collect කරන්න පොඩි ෆෝමැට් එකක් හදාගන්න. මේ ෆෝමැට් එක තමයි නැත්තම් ලියලා ඉන්න බෑනේ. අපිට ගණනේ පහසු. අපිට මේ දේශියට එහෙම කරනවා. ඔය පුංචි පන්සල කරලාත් ඇති නේ. අද ටේබල් එකක් හදාගන්න. හදාගත්තාම මෙතන දාගන්නවා x කියන එක. x කියන එක. අගය. දැන් මේ x කියලා කියන්නේ පවුලක සිටින දරුවන් සංඛ්‍යාව. ඒක තමයි අපේ වේරියබල් එක. පවුලක සිටින දරුවන් සංඛ්‍යාව තමයි අපේ වේරියබල් එක. අවම වගේ බිංදු වෙන්න බෑ. බිංදු වෙන්නත් පුළුවන්. දරුවන් නැහැ වෙන්නත් පුළුවන්. හරි. අපි මේ දරුවන්ගේ නෙමෙයි නැහන්නේ. අපි ෆැමිලිස් වලින් මිනිස්සුන්ගෙන් අහනවා. ඒක අහනකොට සමහර දෙමෝපිය උත්තර දුන්නොත් තමයි 0 වෙන්නේ. ළමයා උත්තර දුන්නොත් 0 වෙන්නේ නැහැ. හරි. ඕනනම් අපිට දෙමෝපියෙන් අහන්න පුළුවන්. ඔබට දරුවෝ කී දෙනෙක් ඉන්නවා? දෙමෝපියන්. හරි එහෙම විවාහක පවුල් වලින් අහනවා කියන්නේ. ස්ටුඩන්ට්ස් වලින් අහුවොත් එතන 0 වෙන්න බෑ. පොඩි ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න බෑ 0 වුණොත්. අපි හිතමු අපි අහනවා විවාහක ධර්මතරයන්ගෙන් අපේ රටේ විවාහක ධර්මයන් අහනවා. දුන් 0 උත්තරයක් එන්න පුළුවන්. එක කියලා උත්තරයක් තියෙන්න පුළුවන්. දෙක කියලා උත්තරයක් තියෙන්න පුළුවන්. 3 4 5 හරි ඕන 10 දක්වා ලියන්න යන්න පුළුවන්. හරි. මේ කාලම් පහරදා ඉම්පොසිබල්. මේකට. අපි නැත්තම් අපිට බිංදුව 1 2 4 කිව්ව දීලා එහෙනම් සමාදම තමයි ලියන්න. 3 දෙනෙක් ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක් ඉන්නවා 8 දෙනෙක් ඉන්නවා. ඔය ගණනකින් අපහසුයි. හරි. කොහොම අපි පොත්වල ලියගන්න ගියොත් මහා ගොඩක් ලියන්න වෙනවා ගණන් අපහසු. ඉඩ ගොඩක් යනවා. සහ මේක රිට්‍රීවල් එක තමයි අපිට විෂුවලි එච්චර ලස්සන පේන්නේ. ඒ නිසා අපි වගේ ටේබල් එකක් හදලා ගන්න පුංචි පන්තිල මතකදී ටැලි මාක් කියන්නේ. අපි ප්‍රගමන ලකුණ කියලා කියන ටැලි. ටැලි මාක් එකක් දානවා. ඒ කියන්නේ එක පවුලක එක්කෙනෙක් ඉන්නවා දැක්කොත් එක්කෙනයි මගේ දරුවෝ මට එක දරුවෙක් ඉන්නවා කිව්වොත් අපි දාන පොඩි කියලා ගන්න. අර මිටි බඳින්න. තව කෙනෙක් ඉන්නවා. කී දෙනෙක් ඉන්නවා? අපි නිකන් බලමු. කෙනා අපි පොඩි කරමුකෝ බලන්න වැඩක් එන්නේ. සම්මලික වලත් එක්ක. මන්දාකිනි. ඉන්නවද?
ඔව් සර්. මන්දාකිනි පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරියෝ. දෙන්නයි සර් මායි අක්කයි. හරි. මන්දාකිනි දෙන්න ඕන ටිකක් ගැහුවා. මන්දාකිනි එක්කේ. සඳුන්ගේ දෙකයි. දෙන්නයි. සඳුන්ගේ දෙන්න. ඊළඟට වාසිත කෙනෙක් වාසිතගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? වාසිත නැද්ද? දෙන්නයි සර්. වාසිත දැන් තමයි ලෝකේ දෙන්න. ඊට පස්සේ මාල්ෂාගේ පවුලේ දෙන්නයි සර්. දෙන්නයි. ඔව්. ඊට පස්සේ කවුද ඉන්නවා? සත්සරගේ පවුලේ එකනයි සර්. එකනයි. සත්සරගේ හරි කම්මැලිකමෙන් කියන්නේ කවුරුත් නැහැ. කෝසලගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි සර්. කෝසල ඈ දෙන්නයි සර්. දෙන්නයි. දෙන්නයි. දැන් හතරක් ගෑවිත් දන්න මිටියක් බලන්නේ. ඈ දෙන්නයි මගෙන් දෙන්නයි. දෙන්නයි කෝසලගේ. ඊට පස්සේ ලක්ෂාන් තුන් දෙනයි සර්. තුන් දෙනෙක් ඉන්නවා. තුනට අපි දැන් අන්න තුනට එකක් ගන්න. ඊළඟට ඉන්නවා මයුරගේ ෆැමිලි එකේ. මයුර එක්කෙනයි සර්. එක්කෙනයි. මයුර එක්කෙනයි. යසස්ගේ ෆැමිලි එකේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි සර්. යසස්ගේ තව 4 5කට හම්බුන්නේ නැහැ රයිට්. දැන් ඉතම දැන් මේ ජෙනරේෂන් එකේ කතන්දර. නමුත් අපි අවුරුදු 50කට 60කට එහා පැත්ත ගිහිල්ලා ඔය සංගණනය කරා නම් අනිවාර්යෙන් 7යි 8යි 10යි උරු කියනවා. ඒක තමයි ඇත්ත தත්ත්වය. රයිට්. යසස්ගේ කිව්ව නේද? තුනයි කියලා. දිරේෂා දෙන්නයි දිරේෂා දිරීෂ නේද? සර් ඩිලීෂ දිරීෂ දෙන්නයි. අන්න තවත් මේකේ යක්කමක් තවුන. දැන් පේනවා සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක. දැන්ටම පේන්න පටන් ගන්නවා. දැන් කොතනද මධ්‍යගත වෙන්නේ කියලා. මේක දිගින් දිගටම කරලා තව පේන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දත්තවල මේ 5යි 6යි 7යි කියලා එහෙම ඒ වගේ දැනක කේන්ද්‍රගත වෙන්නේ නැහැ. කේන්ද්‍රගත වෙන්නේ නැහැ. right? සමහරවිට ඉස්සරහට අපේ දරුවන්ගේ පරම්පරාවට බිඳුව කියනවා ඕගා තියෙන්නේ. නැති වෙන්න බෑ. දැන් මෙතනදී බිඳුව කියන්නේ මේ පන්තියේදී බිඳුව උදාහරණයක් නැහැ. මේ පන්තියේ තියෙන සුවිශේෂතා මේ ගන්න ස්ටඩි එකේ ස්වභාවයට අනුව අඩුවංශ එක්කෙනෙක්වත් ඉන්නවා. ඔයගොල්ලන් ස්ටුඩන්ට් ඉන්නවනේ. නමුත් එහෙම නෙමෙයි අපි සමාජයට ගිහින් මේ පරිශ්‍රණය. අඟරුම් කර්මාන්ත ශාස්ත්‍රය, අනිත් ක්‍රියාවන්, වේද වෘත්තිය, දොස්තරලා, විවිධ වෘත්තීන් කරන සමස්තයක් වශයෙන් ගත්තොත් 0 වෙනවා. ඒක අපේ අම්මලා අප්පච්චිලගේ පරම්පරාවට ඕගොල්ලන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාව නැත්නම් අපේ පරම්පරාවනේ. මේ පරම්පරාවේ දෙමව්පියන් පරම්පරාව අපේ පරම්පරාව කට්ටිය අපි දන්න යාළුවෝ ගොඩාක් ළමයි නෑ. ඒ කන වස බිස විවිධ දේවල් නිසා ගොඩාක් කට්ටිය බෙහෙත් ගණ්ඩායි අරහි මෙහි පන්සල් පල්ලි ගාන යනවා ඔපරේෂන් කරන විවිධ දේවල්. මේ සිදුවෙන මේ සමාජ විපර්යාසත් එක්ක මේ අරුබුද එක්ක ඔබේ සමාජ මේ පරිසර දූෂණය වෙන්න පුළුවන් නැත්නම් කාර්ය බහුලත්වය නිසා වෙන්න පුළුවන්. ළමයි 4-5 දිනක් හදන්න බෑ. තියෙන ආර්ථිකෙත් එක්ක කරන්න. උපරිම එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් නැත්නම් 3 දෙනෙක් හැදුවා එතනින් එහාට යන්න බෑ. මොකද මේ තියෙන තරංකාරීත්වයේ වියදම් අර වියදම් ඉස්කෝල යන්න ඕන. ඒවත් එක්ක ඉස්සරහට මෙන්න තව තවත් අඩු වෙනත් පුළුවන්. මොනවා කොයි පැත්තේ යයිද දන්නේ නැහැ. රයිට් කොත් හිටි යසස් කිව්වා. දිරීෂ කිව්වා. ඉරේෂා කියන්නේ ඉෂාරද ඉරේෂාද? 3 දෙනයි සර්. ඉරේෂාද නම? ඉෂාරා. ඉෂාරා 3 දෙනයි. ඊළඟට මොනවද? ඉෂාරා කොසල ඉස්මාත කොමඤ්ඤම් වද. උදිත එක්කෙනයි සර්.
උදිත එක්කෙනා. ඊළඟට සබීන් චාලුකද? ඔව් සර්. සබීන් දෙන්නයි. දෙන්න. සබීන් දෙන්න. ඊළඟට කියන්නකෝ කොහොසල කිව්ව නේද? ලක්ෂාන් කිව්වනේ. මයර කිව්වා. මයර කිව්වනේ පුන්සර. තුන්දෙනේ පුන්සර. ඊළඟට උවිඳු දෙන්නයි සර්. උවිඳු දෙන්න. දෙන්න. ඊට පස්සේ උවිඳු. සමිත් ශමිත් දෙන්නයි සර්. ඊට පස්සේ අසින්ත ෂෙනාල් අසින්ත දෙන්නයි සර්. දෙන්න. මොනද ආගම එක්කෙනා බැගින් පවුල් 3යි දෙන්න බැයින් දරුවෝ දෙන්න ඉන්න පවුල් 10ක් තියෙනවා. 3 දෙනෙක් ඉන්න පවුල් 4ක් තියෙනවා. දැන්ටමත් අපි දේට සංඛ්‍යාව 17ක් දේට අරන් තියෙනවා. වාචයක් කියන්න බනිසාට අවබෝධ කරගන්න විදියක් රිපිටිෂන් එක උඩට කියන තමයි සමිත් අශින්ත කිව්වනේ එමාල්ක එමාල්ක ඉන්නවද? එමාල්ක නැද්ද සිස්ටම් එකේ? නයනජිත් එමාල්ක ඉන්නවා. එමාල්ක කියන්නේ එමාල්ක හරි. නයනජිත් දෙන්නයි. දෙන්න. පොදු රටාවක් පෙන්වන්න කරනවා. ඒක තමයි සමාජ හැසිරීම. හරිද? මේ හරහා අපිට යම්කිසි ප්‍රකාශනයක් අවසානයේ කියන්න පුළුවන්. ඇයි පවුලක දෙන්නෙක් හදන්නේ? ඊළඟ දේ තමයි ඉන්ටර්ප්‍රිටේෂන් එක. දැන් මම මුලින්ම කිව්වේ data convert කරනවා information වලට, information convert කරනවා concept වලට. දැන් මෙතන තාම concept එකක් ගොඩනගන්න බෑ, තාම data මදි. දැන් මේ data නිකන් හුදකලා දත්තවල කිසි අදහසක් නැහැ. 2යි 3යි 5යි. දැන් මේකෙදී අපි information එකක් හදනවා. information තමයි 100ට මෙච්චරක් 100ට මෙච්චරක් පවුල ඉන්නේ 162ක් අපි කරපු සමීක්ෂණයේදී පවුල් වලින් 162කට ඉන්නේ දරුවන් දෙන්න 162කට 130ක් ඉන්නවා දරුවන් 3 දෙනා හතරක් ඉන්න පවුල් 101යි එක දරුවෙක්වත් නැති පවුල් 15ක් තියෙනවා දරුවන් නැති පවුල් 15කට දරුවෝ නැහැ වර්තමානයේ හරි ඉතින් එතන බලන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද 15ක් දරුවන් නැති වෙන්න හේතුව ඒක ඕනනම් අපිට අවුරුද්දෙන් අවුරුද්ද ගන්න පුළුවන් ඊ අවුරුද්දේ තත්ත්වය මේ අවුරුද්දේ ඒ 0% එක අවුරුද්දෙන් අවුරුද්ද අපිට වෙනම graph කරන්න පුළුවන් ඊ අවුරුද්දේ පවුල් වලින් 100 දරුවෝ නැති පවුල් 10ක් හිටියා 11ක් හිටියා ඒක එන්නේ දරුවෝ නැති families percentage එක වැඩි වෙනවා ඒක තවත් අධ්‍යයනයක් එතකොට ඒක එහෙම graphically present කරන එක information එක හදන එක තමයි දෙවෙනි stage data convert කරනවා information ඊට පස්සේ ඒක අර්ථ දක්වනවා නිකන් ඒක graph එකෙන් දැන් මේක විදිහා බලලා ඊපස්සේ අර්ථ දක්වනවා 67ක් එහෙනම් ඇයි මේ මොකද මේකට දෙන්නේ මොකද මේ සමාජයේ දෙන්නේ පවතින්නේ ඇයි මිනිස්සු දරුවෝ හදන්නේ නැද්ද දරුවෝ හදන්න බැරිද නැත්නම් කායික ප්‍රශ්න තියෙනවද එහෙම නැත්නම් අපේ පිළිසිඳ ගන්න අවුලක් තියෙනවද අපි කන කෑමද මේකට හේතු මොනවද ළමයි අවශ්‍ය නැති නිසාද රැකියාවත් එක්ක තියෙන අර්බුද නිසාද මේක වෙන්නේ එහෙම නැත්නම් මේ තියෙන සමාජ ආර්ථික ක්‍රමයක් තුළ මිනිසුන්ට දෙන්නෙක් තුන්දෙනෙක් හදන්න බැරි ප්‍රශ්නයක් ඒක අපිට හැදිලා පේනවා right එහෙනම් ස්වභාවික මේ දේශගුණික විපර්යාසත් එක්ක මේ අර්බුදයක් නිර්මාණය ඒ වගේ දේවල් කන කෑම බීම නිසා ගැටලුවක් ඇති වෙලා
ආදි වශයෙන් ඉතින් මේ ඒ වගේ දේවල් යම් දේවල් අපිට තීන්දුව කරන්න පුළුවන්. ඒක තමයි ස්ටැට් වල අවසාන විදිය. කියන්නේ concept එක, සංකල්පයක්, අදහසක් සමස්ත අපේ conclusion එකට එන්න පුළුවන්. ඒක තමයි අවසාන අදියර. conclusion එකට එන්න පුළුවන් වෙන්නේ මේ වගේ විද්‍යාත්මක කියනවා empirical කියලා. ඒ වචනේ වායත කරන empirical study එක. empirical. දැන් research කරනකොට, දවලන් research කරනකොට දැන් වර්තමානයේ තියෙන ගොඩාක් ප්‍රසිද්ධ සහ ගොඩාක් විශ්වසනීය රිසර්ච් වශයෙන් සලකන්නේ empirical research. දැන් මගේ PhD එකේදීත් මගේ සුපර්වයිසර් ගොඩක් දුරට මාවට කියනවා නිකන් පොත් වලින් බලලා සංකල්ප ගොඩන ගන්නවට වඩා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මේ කියපු නිසා මෙහෙමයි කියලා එක එක්කෙනාගේ අදහස් ගන්න පුළුවන් ලිටරචර්. නමුත් ඔබ විසින් මහ පොළවේ දත්ත එක්රැස් කරලා ඒවයින් යම්කිසි data collect කරලා ඒකෙන් information එකක් ගන්න ඒකෙන් මතයක් ප්‍රකාශ කරන්න ඕනේ. මේකයි දැන් අප්‍රේල් ට්‍රේඩ් එකේ ශ්‍රම භාවිතාව වෙනවා. ළමයි අස් වෙන්නේ මේකයි. ප්‍රොඩක්ටිවිටි අඩු වෙන්නේ මේකයි. මිනිස්සු සේවින් ඉවත් යන්නේ මේකයි. ළමයි රස්සාව නැහැ කියලා රස්සාව ඕනේ නැහැ කියලා ළමයි එන්නේ නැහැ ඉන්ඩස්ට්‍රියට. ලේබර් ෂෝටේජ් එකක් ඇති වෙන්නේ මේකයි. එක එකනා කියපුවා නෙවෙයි. කැලේගම මෙහෙම කිව්වා, කපු මඩල මෙහෙම කිව්වා, මේ ડોක්ටර් මෙහෙම කිව්වා, මෙහෙම එහෙම නෙමෙයි. එක එක්කෙනා කියපුවා අරගන්න පුළුවන් සංකල්ප මතවාදික. නමුත් ඔබ විසින් මහ පොළොවට ගිහිලා data collect කරලා ගන්න. empirical. ඒතර මේ වගේ empirical study එකක් කරන වටිනා. මොකද ඔයගොල්ලන්ගේ at the end of the day ඔයගොල්ලන් කරනවා ඔයගොල්ලන් research එකක් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ thesis එකක් වචන 10000ක dissertation එකක් දෙන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලන් කරන research එකට statistical components, statistical අධ්‍යයනයක් ඇතුළත් කරන්න, empirical study එකක් කරන්න. ඒක හරි වටිනවා. පසුගාන ඔයගොල්ලන් MD එකක් එම් කරනකොට ඒ වගේ ඔයගොල්ලන් රිසර්ච් MD එකක් කරනවා නම් රිසර්ච් වලදී අනිවාර්යෙන් ස්ටැට් කියන එක අනිවාර්යයි. ඒ නිසා තමයි ස්ටැට් කියන කොටස හැම සබ්ජෙක්ට් එකකටම හැම විෂය කොටසකටම දැන් අනිවාර්යෙන් උගන්වනවා. රයිට්. ඒගොල්ලන් පරීක්ෂණාගාරයක ටෙස්ට් එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් කලර් පාස්නස් හරි ඒ වගේ දෙයක් මැටීරියල් සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. දත්ත අධ්‍යයනය කරලා දත් එකතු කරලා ඒකින් අදහසක් ප්‍රකාශ කරනවා. රයිට්. අපි තවත් ටිකක් ඉස්සරහට යමු. සබීන් කිව්වනේ ඉෂාර කිව්වා, පුන්සර කිව්වා, එමල් කිව්වා. සුරේ සඳරේනු කියන්නේ සඳරේනු ඉන්නවද? කීයද පවුලේ දරුවෝ? සහෝදර සහෝදරියෝ කීයක් ඉන්නවද ඔක්කොම? සඳරේනු කතා නැහැ. ශිහාන් ටෙක්නිකල් ඉෂුව තියෙනවද දන්නේ නැහැ. ශිහාන් ඉන්නවද? තුන්දෙනා සර්. ශිහාන් තුන්දෙනා. හරි. ඊට පස්සේ සඳරේනු නැද්ද? ඉන්නවා සර්. නේද? සඳරේනුලගේ ෆැමිලි සාද අයියලා මල්ලිලා නංගිලා කී ඔක්කොම ඉන්නවද ඇත්ත එක? දෙන්නයි. දෙන්නේ. දෙකයි. ඊළඟට තුෂිර දෙන්නයි සර්. දෙන්නයි. ඊළඟට තුෂිර කෝසල කිව්වනේ. කෝසල කිව්වද? කිව්වා. හිරුෂාන් දෙන්නයි සර්. දෙන්න. හොඳ බා. 15ක්. දැන් සීග්‍රේන් හරි. දරුවෝ දෙන්න ඉන්න කමෙල් ගොඩාක් වැඩි වෙගෙන යනවා. හිරුෂාන්. ඊට පස්සේ හිරුෂාන්. සජාන් දෙන්නයි සර්. දෙන්න. right සජාන්. ජයසිංහ නේද? තුන්දෙනා සර්. පවුල් පහයි. ඇස්සේ ශෂිනි. තුන්දෙනයි සර්. ශෂිනි තුන්දෙනා. right. ඊළඟට කලන ලෝචන දෙන්නයි සර්. දෙන්න. ඊළඟට
තරුෂි කියන්නේ දෙන්නයි සර්. දෙන්නයි. දෙන්න. ඊළඟට තරුෂි ඊළඟට යන නිර්මාණි දෙන්නයි සර්. දෙන්න. අමන්දා මිඩ්ල ඈ ඔය අමන්දා කියලා ඇමෙන්ඩා කියලා කියන්නේ අමන්දානේ අමන්දා ඒත් එක්කම 20ක් වෙනවා පන්තිය නේ පර්සන්ටේජ් එකක් අපිට ගන්න පුළුවන් නම් මේකෙන් අපි මෙතන ඕන පර්සන්ටේජ් එකක් ගන්න පුළුවන් සෙන්ට්‍රල් ටෙන්ඩන්සි ගන්න පුළුවන් පර්සන්ටේජ් එක ගන්න පුළුවන් ඩිස්පර්ෂන් එක ගන්න පුළුවන් මීඩියන් එක ගන්න පුළුවන් ඒ ඔක්කොම මෙතන සාකච්ඡා කරමු ඊළඟට ඇමෙන්ඩා ඩෙවින් හරිද මං කිව්වා ඩෙවින්ද ඩෙවින්ද දෙන්නයි සර්. දෙන්නයි එරන්ද දෙන්නයි සර්. දෙන්නයි. ආමයට ගෙදර ඉන්න එක අපි තද නැත්තේ හරි දැන් තේරුණේ මොකද මේ කට්ටිය නම් පූසෝ වගේ ඉන්නේ කියලා ගෙදරම ඉන්නේ කට්ටිය සෙල්ලම් දාන්න බෑ නේද ඒකයි එන නිස්සබ්ද වීම බලන්න මම කියන්නම් අම්මලාට මම පන්ති වල ඉන්න හැටි කොහොමද කියලා එරන්ද කිව්වනේ එරන්ද කිව්වද ඔව් සර් දෙන්නයි. දෙන්නයි සර්. රිද්මා හරි එරන්ද මම දැම්මද දෙක දැම්මද දැම්මනේ රිද්මා ඈ තුන් දෙනයි. රිද්මා සඳුන් කිව්වද සඳුන් ඔව් සර්. කියන්නේ පවුලේ කී දෙනෙක් ඉන්නවද දෙකයි මං කලින් කිව්වා. කලින් කිව්වනේ හරි ඊට පස්සේ නෙත්මි ද ඇනවුන්සර් කියන්නේ සාහිත්‍ය කලා කියන්නේ කොහොමද මේත් මිනක් නීදවන්ද. නෙත්මි ඈ ඊළඟට කවුද ඉන්නේ තරුප අප්පා කියන්න තරුප නේද හන්සි ඉන්නවද දෙන්නයි සර්. දෙන්න හන්සිගෙත් දෙන්න කවුද ඉමේෂා දෙන්නයි සර්. දෙන්න ඉමේෂගේ කවුද දෙන්න හසිනි එක්කෙනයි සර්. එක්කෙනා හසිනි හරි ඊළඟට තරුක මදුමාල් තුන්දෙනයි සර්. මදුමාල් සද්ද නෑදනේ මදුමාල් ඈ දැන් ආවේ. දැන් ආයි හරි මදුමාල් ටික සද්ද නැතුව මදුමාල් ඉන්නවා ඊට පස්සේ නෙත්මි නැද්ද නෙත්මි නේද එතකොට කවුරුත් ගෙදර කවුරුත් නැද්ද නෙත්මි හැරවන්න නෙත්මි එතකොට කවුරු මදුමාල් හරි ඔච්චරයි දින්නේ පන්ති ඔක්කොම කියවරානේ තා ඉන්නවනම් කියන්න ඉන්නවා සර් ඇහෙන්න නෙත්මි මයික් එකේ අප්සෙට් එකක්ද මෙසේජ් එකක් දැම්මා වෙන කරන්නේ නැද්ද මයික් වෙන්න යන්න හරි ඕකේ right මයික් වෙන්න යන්න so okay එතකොට එහෙමනම් අපි නිකන් බලමු මෙන්න distribution තව ඉන්නවද දන්නේ නැහැ මන්ද නේ අපි ඒක තමයි පෙන්නන්නේ ඉතින් ඉහාට මට පේන්නේ නැහැ අපිට නම් percentage එකක් ගන්න පුළුවන් බිංදුව කට්ටිය නැහැ එක්කෙනයි දෙන්නයි තුනයි ඒකට පේනවා මේක පොඩි distribution මේක අපි තව දිගට කරොත් අපිට මේ වගේ distribution එකක් පේන්න පටන් ගන්නවා හරි ඔක normal distribution එකක් වෙන්නත් පුළුවන් මොන ආකාර distribution එකක්ද දන්නේ අපි දැන් මෙතනින් ඊට පස්සේ
අපි දැන් කොහොමද හොයන්නේ මෙතන average දරුවන් සංඛ්‍යාව. හරි. අපි මේකට අපි ඕන දැන් ලියා ගන්නවා F කියලා. frequency. frequency. ඒ කියන්නේ වාර ගණන. frequency කියලා අපි දැන් කොලම් එකක් ගන්නවා. F කොලම්. බිඳුවෙන් බිඳුවයි හම්බුනේ. එකේ ඒවා 3ක් ලැබුණා. දෙකේ ඒවා 1 2 3 4 පසල් 20යි 24ක් ලැබුණා. තුනේ ඒවා 8ක් ලැබුණා. ඉතින් ඒවත් නෑ. ඔන්න බලන්න. right? එකේ 4යි සර්. ඈ? දෙකේ 4යි. එකේ 4යි. එකේ 4යි. ඔන්න frequency. අර මේක තමයි frequency එක. frequency distribution. frequency කියන වචනයත් අපිට මේක දැන් use කරනවා. frequency. වාර ගන්න. බිඳුවක් නැහැ බිඳුවක් වෙන අපිට තර දාන. මොකද නෑ අරගෙන. එහෙම තේරුම් නැහැ බිඳුව දාන්නක් නැහැ. එක දරුවන් ඉන්න පවුල් 4ක් ඉන්නවා. දරුවන් දෙදෙනෙක් ඉන්න පවුල් 24ක් තියෙනවා. දරුවන් තුන්දෙනෙක් ඉන්න පවුල් 8ක් තියෙනවා. මෙන්න frequency. දැන් අපිට ඕන කරනවා මේකේ mean එක. mean එක මොකක්ද කිව්වේ? mean කියලා කිව්වේ x bar equals sigma I into 1 ඉඳලා දැන් මෙතන data ඔක්කොම කීයක් තියෙනවද? 8යි 8ට 16න් 6 ගන්න. එතකොට 2යි 36යි. අනේ 36යි. data 36. දැන් 36 පන්ති ඉතියේ කොහම 37 තමයි දැන් හම්බුනේ. right? 36 දක්වා. එකේ සිට 36 දක්වා xi. ඔබ තමයි represent වෙන්නේ. මේ data එක එක එකතු. දැන් මෙහෙම tally mark එකක් නොදා frequency නොදා ගියා නම් අපිට මෙහෙමයි ගන්න වෙන්නේ. මම අහනවා net me එක 2යි සර්. තරුක 3යි සර්. මදුමාල් 2යි සර්. මාල්ෂා 2යි සර්. මොකද කියනවනේ ඔයගොල්ලෝ? 1යි 2යි 3. ඔහොම ක්‍රමාදව තමයි මට යන්න වෙනවා. හරි. 3යි 2යි 1යි කියන්නේ. කෙසේ වුණත් මේ විදිහට 36 ලියාගත්තත් මෙහෙම ලියාගත්තත් අපිට මේ data 36ම එකතු කරන්න ඉතින් අපිට මේ data 36ම එකතු කරන්න ඕන. data 36ම එකතු කරන්න ඕනේ. data 36ම එකතු කරන්න. එතකොට මේ data 36 එක දෙකේම ගොඩ තියෙනවා. තුනේම ගොඩ තියෙනවා. අපි frequency එකක් දාගත්තාම ඒ ගණනය පහසු කරනවා. Excel sheet එක උඩ ලේසි වැඩේ. නමුත් මෙතනදි වැඩේ ලේසි. අපි දෙකේ එකේව හතරක් එකතු කරනවා වෙන. එකේව හතරක් එකතු කරනකොට එක හතරෙන් වැඩි කරනවා. නේ? දෙකේව 24ක් එකතු කරනවා. දෙක 24 වතාවක් එකතු කරනවා නේද? දෙක 24න් වැඩි කරනවා. තුනේවා 8ක් එකතු කරත් එකයි 3 8න් වැඩි කරත් එකයි. 3 8 වතාවක් එකතු කරත් එකයි 3 8න් වැඩි කරත් එකයි. 3 8 වතාවක් කැල්ලකින් ගහලා එකතු කරනකොට 3 8න් වැඩි. ඒ නිසා අපි හදා ගන්නවා ඊළඟ කොලම් එකක් මෙතනදී fx කියන කොලම් එක. ඒ කියන්නේ මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ අපේ වේරියබල් එක frequency එකෙන් වැඩි කරනවා. වේරියබල් එක frequency එකෙන් වැඩි කරනවා. variable එක frequency වැඩි කරනවා. fx කොලම්. මොකද වෙන්නේ? එක් වරක් 4 4යි. දෙවරක් 24 48යි. එතන දරුවෝ 48ක් තියෙනවා. දෙන්න බැගින් පවුල් 24ක් පවුල් 24ක දරුවෝ දෙන්න ගණන් ගත්තාම ඒ පවුල් 24ක දරුවෝ 48ක් ඉන්නවා. දරුවෝ 3 දෙනා බැගින් ඉන්න පවුල් 8ක් ඉන්නවා. 3 දෙනා බැගින් ඉන්න පවුල් 8ක් තියෙනවා. 8 වත් 3 24ක්. දැන් දරුවෝ 24ක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරාම අපිට මෙතනින් එනවා 4 8 2 16 6 දැම්මා. ඉතිරි 4 2යි 6ක 7යි. 76ක් දරුවෝ ඉන්නවා මේ පවුල් 36. පවුල් 36ක දරුවන් 76ක් ඉන්නවා.
එතකොට අපි මෙන්න මේකට ගන්න පුළුවන් අපිට මේ F column එකේ එකතුව. අපිට ඕකට කියන්න පුළුවන් sigma F කියලා. sigma column එකේ එකතුව. ඕනෑම දේවල්ක එකතුවට අපි F කියලා කියන්නේ. sigma column එකේ එකතුව තමයි 36 කියලා කියන්නේ. sigma F. එතකොට මේ column එකේ එකතුව මොකක්ද කියන්නේ? sigma fx. sigma fx. අපි කරනවා මොකද්ද? දරුවන් 100 දෙනාගේ එකතුව. දැන් මේක තමයි මේ උත්තරේ අතර මේ මෙන්න මේක. මෙන්න මේක. එකේ සිට 36 දක්වා xi කියන එක තමයි මේ 70 කියලා එලා තියෙන්නේ. එහෙමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේ ආදිය. F එකක් දාගත්තට පස්සේ මේ fx column එක fx column එක එකතුව. ඒක බෙදන්න ඕන මොකෙන්ද? මේ f column එක එකතු වෙන sigma f එක. ඕකෙන් දෙන්නේ x bar තමයි. එතකොට ගත්තාම අපි sigma fx column එකේ තියෙනවා 76ක්. මේ column එකේ 76 එනවා. මෙතන එනවා 36ක්. වැටුණානේ තියෙනවා. ඒක තියෙන්නේ නැහැ. තියෙන්නේ සර්. right. මෙතන එනවා 76ක්. මේක බෙදෙනවා 36. සමානයි 76 විදිහම 36. සමානයි 76 විදිහම 36. දෙක අදින එකයි. මේක අපි average mean එක එනකොට එහෙම දශම සංඛ්‍යාවක් තියෙනවා. mean එක සමානයි 2.1. ඒ කියන්නේ අපේ ඩිප්ලෝමා පන්තියේ මේ ගත්ත සාම්පල් එකට අනුව අපි ගත්ත දේර 36ක් 36 සාම්පල් එකේ හැසිරීමට අනුව according to the behavior of 36 number of sample size equals 36, we get an average or mean number of children in a family as 2.11. දෙකයිම එකකට මධ්‍යගත භාවයට කේන්ද්‍රීය ප්‍රවණතාවයට ලක් වෙලා තියෙනවා. අපේ නිසා කියන්න පුළුවන් අපේ ස්ටුඩන්ට්ස් ලගේ ඩිප්ලෝමා ස්ටුඩන්ට්ස් ලගේ ෆැමිලිස් වල සාමාන්‍යයෙන් දරුවන් ඉන්නේ දෙන්නෙක් විතර. පූර්ණ සංඛ්‍යාවට එවුවොත් දෙන්නෙක්. මේක තවත් data ගොඩ කලෙක්ට් කරොත් අපිට මේක තවත් ස්ථාවර වෙන්න පුළුවන්. right. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ලොකු ඩිස්පර්ෂන් එකක් නැහැ. ලොකු ව්‍යාප්තියක් නෑ. ව්‍යාප්තිය කියන්නේ පුළුල් වී ඈස් වීම. මේ පැත්තෙන් 1යි මේ පැත්තෙන් 3යි 7 8 5 6 8 ගියේ නෑ. බොහොම ළඟ සීමාවක අපෙන් ව්‍යාප්තිය. right. ඉතින් මීන් එක හොයනකොට අපිට මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් Excel sheet එන්න කලින් Excel එක එන්න කලින් අපි කරේ මේ විදිහට තමයි සංගණනය කරේ. හැබැයි Excel sheet එකට ආවා. සැබෑ සංගණනයක් කරනකොට මෙහෙම තමයි data collect කරන්නේ. අපිට මේකම ඉලක්කම ගොඩ ඉන්නට වඩා ටැලි මාක්ස් එක තමයි දාන්න. සාමාන්‍යයෙන් අපි එළියට ගිහිල්ලා ප්‍රැක්ටිකල් රිසර්ච් එකක් කරනවා කියන්නේ උදාහරණයක් වශයෙන් ගිහිල්ලා ඔය LMRB නේද කියන්නේ. LMRB වාර්තා අනුව ලංකාවේ හොඳම නාලිකාව දෙරණද හිරුද රූපවාහිනිද ITNද සිරසද ස්වර්ණවාහිනීද මොකක්ද කියලා හොයනවනේ. එතකොට
LMR විනද කියන්නේ ඒක රිසර්ච් කම්පැනිස් වලින් ගිහිල්ලා මිනිස්සුන්ගෙන් දත්ත ගන්න. එතකොට ඔයගොල්ලන් ගිහිල්ලා කියනවා ටෙලිෆෝන් කරලා අහනවා සමහරලා බස් එකට නැගලා අහනවා බස් නැවතුම් පොලේදී අහනවා බස් එකට නැගලා අහනවා බස් එකෙන් බැහැලා අහනවා බස් එකේ එල්ලිලා අහනවා ඊළඟට කෝච්චියේදී අහනවා වැඩපොළට ඇවිල්ලා අහනවා එක එක තැන් වලට ගිහිල්ලා වෙළඳපොලේදී අහනවා සුපර් මාකට් එකේදී අහනවා පන්සලේදී අහනවා පල්ලියේදී අහනවා මිනිස්සු ගාවට ඇවිල්ලා මේ රිසර්ච් ඕගනයිසේෂන්ස් වල නියෝජිත රිසර්ච් ඇසිස්ටන්ට්ස් ඇවිල්ලා ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවා. තමයි ඔයගොල්ලන්ට අහලා ඇති. ඔබ වැඩියෙන්ම අහන ගුවන්විදුලි නාලිකාව. ඔබ නරඹන වැඩියෙන්ම ඔබ නරඹන රූපවාහිනී නාලිකාව මොකක්ද? ඔයගොල්ලන් අහන්න. මේ මෙතන තියෙන්නේ. හිරු දිරණ ස්වර්ණවාහිනී රූපවාහිනී ITN සිරස ආදී මේ පැත්තෙන් තියෙනවා. එක්කෙනෙක් කියනවා මම දිරණ මම කිසි දෙයක් බලන්නේ නැහැ. සීරෝ කියලා ක්වොලිටියක් තියෙනවා. මම කිසිම රූපවාහිනියක් බලන්නේ. මම සිරස තමයි බලන්නේ. අන්න ඒගොල්ලන්ට දත්ත data අරන් ගිහලා කියන percentage එකක් වශයෙන් කියනවා. right. මෙච්චර ප්‍රතිශතයක් නරඹන්නේ හිරු. මෙච්චර percentage එකක් නරඹන්නේ සිරස. ඒක සරල ස්ටැටිස්ටිකල් කතන්දරයක්. නමුත් ඒ හරහා ඒගොල්ලන් තනි ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඉතින් තව අහන්න පුළුවන් හරි. වැඩියෙන්ම නරඹන වැඩසටහන මොකක්ද? අටපට්ටමද එහෙම නැත්නම් දෙව්ලීමද එහෙම නැත්නම් ආදරේ මං ආදරේද එහෙම නැත්නම් පණ්ඩුකාභේද නැත්නම් තවත් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අර තව යනවා කිසා ආදී වශයෙන් මොන හරි ප්‍රෝග්‍රෑම් තියෙනවා. අපි ගෙදර බංගම කියන්නේ. ඒ වගේ රූපවාහිනී නිවුස් බලනවාද එහෙම නැත්නම් සිරසගේ ලක්ෂපති බලනවාද? ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ටිකක් දාගෙන ඒගොල්ලන්ට ගන්න. ඒ අනුව කියන රයිට් වැඩියෙන්ම නරඹන්නේ. එතකොට ඔය හොයාගන්න දත්ත වැදගත් වෙනවා කාටද? රූපවාහිනී නාලිකාවටත් වටනවා කස්ටමර්ස්ලටත් වටනවා. කස්ටමර්ස්ලා කියන්නේ ඒගොල්ලන්ගේ ඇඩ් වෙළඳ දාන කට්ටිය. ඒව දැනගන්නවා මේ රටේ වැඩියෙන්ම නරඹන රූපවාහිනී නාලිකාව අහවල් රූපවාහිනී නාලිකාව. ඉතින් ඒ හඳුනා ගැනීම හරහා එක පැත්තකින් මේ වෙළඳ වටිනාකමක් ලැබෙනවා. ඒ රූපවාහිනී නාලිකාවලට ඒගොල්ලන්ගේ නාලිකාවල ඇඩ් වලට වැඩියෙන් ගෙවන්න අනිත් අයට. මොකද අපේ නාලිකාව තමයි වැඩියෙන් අපි හිට් වෙලා තියෙන්නේ. අපේ ඇඩ් එකක් අපේ තත්පර 30ක ඇඩ් එකක් මෙච්චරයි. තත්පර 15ක් ගුවන් කාලේ ටෙලිකාස්ට් ටයිම් එකට ලක්ෂයක්. ඊට අපි 1,15,000ක් ගන්නවා. ඒකේ එහෙම කතන්දරයකුත් තියෙනවා. වැඩියෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන් ඇඩ් දානවනේ මේ තෙල්නාට්‍ය මැද්දේ. දැන් දෙවෙනිම තෙල්නාට්‍ය නම් හොඳම වසරේ ජනප්‍රියතම තෙල්නාට්‍ය දෙවෙනිම කිව්වොත් දෙවෙනි ඉනිම තෙල්නාට්‍ය මැද්ද ඇඩ් එකක් දැම්මොත් අනිත් ඒවාට වඩා ගාණ වැඩි. right? රේටින්ග්ස් නගිනවා කියලා. ඒ වගේ තරඟකාරී වටපිටාවක තමයි අපේ ඒවා තියෙන්නේ. හැම තැනකම එමය. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන් ඇඩ් එකක් දැම්මට පස්සේ තව පැත්තකින් බලනවා ඒ ඇඩ් එක දාන්න පෙරදිවිච්ච මාකට් ෂෙයා එකයි ඒ ඇඩ් එකකින් පස්සේ මාකට් ෂෙයා එකේ වෙනසක් තියෙනවා. ඒ ඇඩ් එක සිග්නල් ඇඩ් එක දාන්න කලින් අපිට වෙළඳ පොලේ විකිනිච්ච ප්‍රමාණය. ප්‍රදේශ වශයෙන් අනුරාධපුරේ කොච්චර විකුණාද? පොළොන්නරුවේ කොච්චර විකුණාද? ගාල්ලේ කොච්චර විකුණාද? දිස්ත්‍රික්ක වශයෙන් ගන්න පුළුවන්. අරගෙන ඇඩ් එකෙන් පස්සේ කොච්චර විකුණා සමහර ඇඩ් තියෙනවා ඒ ඇඩ් එකෙන් පස්සේ මේ නාගරික ප්‍රදේශවල ලොකු වෙනසක් නැහැ. ගම්බද ප්‍රදේශවල ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඇඩ් එක බේස් කරලා තියෙන්නේ ග්‍රාමීය ජනතාව. ඒ වගේ ඉතින් ඕවා ඒ වගේ දේවල් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒවා ස්ටැටිස්ටිකල් ඩේටා හරහාම තමයි ඒක තියෙන්නේ. ස්ටැට් කියන්නේ දැනන්ත විෂයක්. ඒකට අපිට මිනිස්සුන්ගේ පොදු හැසිරීමක් තේරුම් ගන්න බෑ. ඒක ඩේටා කලෙක්ට් කිරීම හරහා තමයි දැන් මම උදාහරණයක් වොත් දැන් මේක හරියට පොලිටික්ස් වලට යූස් වෙනවා. මම හැමදාම කියන උදාහරණ තමයි මට මතකයි 1994 වෙනවා. මැඩම් චන්ද්‍රිකා ඔය දීර්ඝ නිහඬියාවකින් පස්සේ පක්ෂයෙන් අයින් වෙලා ගිහිල්ලා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණු පළාත් සභාවෙන් තමයි ආපහු ඡන්දෙ ඉල්ලන්න ආවේ. ඒ අවස්ථාවේදී කැලණිය කැම්පස් එකේ සුනන්ද මහේන්ද්‍ර බාර දුන්නා රාවේ පත්තරෙන් වික්ටර් අයිවන් රිසර්ච් එකක් කරන්න. ඒ කියන්නේ දකුණු පළාත් සභාව හරි උණුසුම් අවස්ථාවක්.
ලොකු මේ ටර්නින් පොයින්ට් එකක් ලංකා දේශපාලන. ඒකට ඒවකට තිබෙන එක්සත් ජාතික පක්ෂ බලය මැඩම් චන්ද්‍රිකාගේ ඔය කූට ප්‍රාප්තිය. දීහලියාගේ අලුතෙන් සීන් එකට එන අවස්ථාව. මේ අවස්ථාවේදී මේ දකුණු පළාත් සභාව ඉස්සරහ රටේම දේශපාලනික මේ ප්‍රවණතාවය වෙනස් කරන ඡන්දයක් වෙයි කියලා හිතලා වික්ටයිවන් රිසර්ච් එකක් කරන්න එයා ෆන් කරනවා. මට මතක විදිහට ડોક્ટર සුනන්ද මහේන තමයි කැලණි විශ්වවිද්‍යාලය. එයාගේ ස්ටුඩන්ට්ස්ලා යනවා ගාල්ල ඒ ප්‍රදේශයේ ගාල්ල මාතර හම්බන්තොට. ඒ ප්‍රදේශවල ගිහිල්ලා ගම්වල ඇවිදලා ප්‍රදේශවල නැවිදලා බස් නැවතුම් වල හැම තැනම ගිහිල්ලා ස්ටුඩන්ට්ස්ලා එයාගේ ඩේටා කලෙක්ට් කරනවා. ඩේටා කලෙක්ට් කරලා සතියකට කලින් ඡන්දෙට සතියකට කලින් මෙයාගේ රාවය පත්තරේ හෙඩ්ලයින් එකේ දානවා ප්‍රෙඩික්ට් කරන එක්සත් ජාතික පක්ෂයේ ආසන මෙච්චරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනමකින් ආ පොඩ්ඩක් එක්සත් කරලා පුතුවා පොඩ්ඩක් එක්සත් කරමු ආසන මෙච්චරයි ජනතා විමුක්ති පෙරමුණ ආසන මෙච්චරයි ආදී වශයෙන් එයා දානවා. ඒක හැබැයි හිතලුවක් නෙමෙයි. ඒක යා කරපු එම්පිරිකල් ස්ටඩියක්. සමහර දත්ත 10000ක් 20000ක් 50000ක් එතන දත්ත කීයක් ගන්න ඕන 95ක් නිවැරදි උත්තරයක් දෙන්න නම් දැන් කෙනෙක් අහන්න පුළුවන් අයියෝ වික්ටයිවන් ඔයාගේ උත්තරේ කොච්චර ෂුවර්ද? එයා කියනවා රයිට් පොසිෂන් එක්සෙප්ට් කරමුන්ට ආසන අපි හිතමු 80ක් එනවා. මට මතක නැහැ ආසන සංඛ්‍යාව තියෙන පාතවයි දිවිච්ච 80ක් එනවා කියලා හිතන්න 80ක් එනවා. එක්සත් ජාතික පක්ෂයෙන් මෙච්චරක් එනවා. ජනතාවෙන් කියන්නේ මෙච්චරක් එනවා. ඒක කියන්නේ කොහොමද? හිතලා කියවද එහෙම හරියන්නේ නැහැ. එයා කියනවා මේක කොච්චර ෂුවර්ද? 95ක් ෂුවර්. 95ක් ෂුවර් කියන්නේ ලොකු ඇෂුරන්ස් එකක්. එතකොට මේ 95ක් ෂුවර් උත්තරයක් ගන්න නම් කොච්චර ඩේටා සංඛ්‍යාවක් ඕනද? එයාට 100% පොපියුලේෂන් එකට යන්න බෑනේ. 100% පොපියුලේෂන් ස්ටඩි එකට යන්නේ ඡන්දෙත්. නමුත් ඊට කලින් 10000ක්ද 15000ක්ද 50000ක්ද සමහර ලාවට මහා ගොඩක් ඕනේ නැහැ. සමහර ඩේටා 850ක්වත් ඇති වෙනවා. ඒක තමයි අපි ඇක්ටිවිටි සැම්පලින් වලදී කරන්නේ. ඇක්ටිවිටි සැම්පලින් කරාද ඔයගලන්ට? ඇක්ටිවිටි සැම්පලින් කරාද? කියන්නේ? කෙරුන්නේ නැතම? නෑ සර්. නෑ. right. ඇක්ටිවිටි සැම්පලින් වලදීත් එහෙම තමයි. ඇක්ටිවිටි සැම්පලින් වලදී අපි ඉස්සර පයිලට් සැම්පල් එක කරලා පයිලට් සැම්පලින් එක කරන්නේ කුමක් සඳහාද? පයිලට් සැම්පලින් කරන්නේ ෆයිනල් සැම්පලින් එකේදී ඩේටා කීයක් අපි කලෙක්ට් කරගන්න ඕනද? අපි හිතෙන් දිගන්නේ ෆැක්ටරි එක සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ sowing percentage එක, idling percentage එක, machine breakdown percentage එක, ළමයි කාය නාස්ති කරන percentage එක, rework percentage එක, handling percentage එක හරි වැදගත්. sowing percentage ළමයි කොච්චර ළමයා කරන ක්‍රියාකාරකම් වලින් මහනවා කියන needle running එක කොච්චර percentage එකක්ද සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් 20ක් විතර වගේ අපරාධ රේදී. handling percentage එක, machine breakdown එක කොච්චර percentage එකක් machine කැඩලා තියෙන අධ්‍යයනය කරා. ඒක වැදගත් වෙනවා top management එකට decision ගන්න. මට මතකයි මමයි නිශාන්ත සර්යි කුෂාන් සර්ගේ දාපු ඉස්සර කෙනෙක් මනෝරි විසි තව ඉස්සරට දෙන්නුගේ ඩිප්ලෝමා 6 දෙනෙක් අපි 6 දෙනෙක්ගේ ටීම් එකක් ගියා ඔය කොහෙද මේ තලංගම් පැත්තේ ෆැක්ටරි එක. ඒ ෆැක්ටරියේ ජෙනරල් මැනේජර්යි ප්‍රොඩක්ෂන් මැනේජර් අතර ලොකු කොන්ෆ්ලික්ට් එකක් තිබුණා. යම් දේවල් සම්බන්ධයෙන්. ෆැක්ටරිය ලොස් එන්න එෆිෂියන්සි අඩු වෙනවා. ඉතින් GM ට ලොකු ප්‍රශ්නයක් තිබුණා ප්‍රොඩක්ෂන් මැනේජර්ගේ හරියට මේක හොයලා බලනවාද මිනිස්සු කාලනාස්ති කරනවාද මේක හරියට මැනේජ් වෙනවද කියලා බලා ගන්න. ඒක යා පංගත්තුක CIT එකේ ඉස්සර කාලේ CIT නම නිශාන්ත සර් දුන්න ජොබ් එක මේකට රිසර්ච් එකක් කරලා දෙන්න කියලා. රිසර්ච් එකට මමයි නිශාන්ත සර් කුෂානුයි මනෝරි තව ස්ටුඩන්ට්ස් දෙන්නෙක් වර්ක් ස්ටඩි අපි 6 දෙනා ගියා. ඉතින් ගිහිල්ලා අපි දැන් මේ රිසර්ච් එක කරනවා. අපි ඇක්ටිවිටි සැම්පලින් එක කරා ලයින්ස් ගානේ අපි ඇවිදිනවා. අපිට පොඩි මේසයක් තිබුණා ඉමේජ් එක ගන්න. විශ්වාස කරන්න දැන් මේක යනකොට අර ඇත්තටම ඇතුලේ මිනිස්සුන්ට තේරෙනවා දැන් මේක මොකක් හරි ලොකු එම්පිරිකල් ස්ටඩියක් වෙනවා. හංගන්න බෑ. අන්තිම ස්වාධීන ස්ටඩි එකක් අපි කතා කරමු ඇක්ටිවිටි සැම්පලින්. මෙතෙන්දී පස්සේ අපි අර ස්ටුඩන්ට්ස් දෙන්න අර 4 දෙනා දා නිශාන්තයි මායි ගොඩක් යට හිටියේ නෑ ස්ටාර්ට් එක දීලා පටන් ගන්නදී අපි දෙන්න ස්ටාෆ් එකේ දෙන්න හිටියා. මනෝරුල් කුෂානුයි අර දෙන්න හිටියා. ගොඩක් දවස් වලට යනකොට පුටුව නැහැලු. පුටුව හංගලා. ළමයින්ට දැනගන්න පුටුවක් නැහැ. ඉතින් අපි දැනගත්තා ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් අර්බුදයක් තියෙනවා. පුටුව හංගලා. ඊළඟට මේතෙත් නැහැ කො. ලියන්න තිබිච්ච මේතෙත් උස්සගෙන ගිහලා කවුරු හරි. ඒ කියන්නේ මේ රිසර්ච් එක කඩාකප්පල් කරන්න යම් යම් මැදිහත් තියෙනවා.
කොහොමද ඉතින් මොන දුක්කම් කටළු මැද්දේ හරි අපි රිසර්ච් ඉවර කරලා මාසයක් අති ගානක් විතර ඉවර කරලා රිපෝට් එක හෙට නම් දෙන්න තියෙන GM ට අද ප්‍රොඩක්ෂන් මැනේජර් ඉල්ලා අස්සනවා. නැත්ත කරන්දරේ. හෙට තමයි GM ට රිපෝට් එක දෙන්න තිබුණේ අද ප්‍රොඩක්ෂන් මැනේජර් ඉල්ලා අස්සනවා. ඒ කියන්නේ එයා දන්නවා මේ රිසර්ච් රිසල්ට් එක GM ගාට ආපුවම කෙලින්ම කඩුවක් අතර දුන්නා ප්‍රබල සාක්ෂි. ඒවයි ඇකියුරසි එක නිකන් 95ක් ඇෂුවර්. 95% confidence interval එක තමයි මේ රිසල්ට් එකේ ඉන්නේ. ඒ වගේ sample size එක ප්‍රමාණාත්මකව ගත්තට පස්සේ අපි statistically කියන කරන්දරේ සත්‍යදායක වෙනවා. ඉතින් එදා මෙදා තුල ගොඩාක් ඔය stat කියන subject එක politics field වල හරි use කරනවා. ඡන්දයක් තියන්න කලින් research එකක් කරලා. දැන් උදාහරණයක් වශයෙන් නිෂ්පාදන ශාස්ත්‍රය ගන්න. නිෂ්පාදන ශාස්ත්‍රයේ marketing research උඩ කොහොමද නිෂ්පාදනය අපි දැන් අපරල් ට්‍රේඩ් එකේ අපිට orders එනවනේ. අපරල් ට්‍රේඩ් එකේ අපිට orders එනවා right 25000 මහතින් 30000 මහතින්. ඔව් විකුණන මානසිය. දැන් කෑම වගේ දේවල් අහක දාන කෑම කියන්නේ මිනිසුන්ගේ රියල් ඩිමාන්ඩ් එක නොදැන නිකන් හදලා අන්තිමට විනාශ වෙලා නැතිනාස් වෙලා යන්න කරන්න බෑනේ. ඒ නිසා මාකට් එක සම්බන්ධව විතරෝම සමුද්දික දත්ත අධ්‍යයනය කරමින් තමයි ඒගොල්ලන් නිෂ්පාදනය කරන්නේ. ගොඩක් ඩේටා ගන්නවා කොහෙන්ද? කඩවල වලින්. කොච්චර ගියාද? ඊට කොච්චර විකුණාද? ඒ විකිණීම සම්බන්ධ. අලුත්ම ප්‍රවණතාවය තමයි big data කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නවනේ මේ සුපර් මාකට්ස් වල ඔයගොල්ලෝ කාඩ් එකක් දෙනවනේ. ඔය මොකද කියන්නේ එකට loyalty card එකක් දෙනවා. අපි food city එකට ගියොත්, keys වලට ගියොත්, laugh එකට ගියොත් සුපර් මාකට්ස් ගොඩක් ඒවා දෙනවා. ඔඩියන්ස් පවා සුපර් මාකට් එකට ගියාම අපිට free of charge දෙනවා කාඩ් එකක්. එතකොට අපේ බඩු ගත්තට පස්සේ කාඩ් නම්බර් එක කාඩ් එක ස්කෑන් කරගන්න. දැන් නම්බරේ ගහගන්න. ගහපු ගමන් අපි බඩු ගත්ත data කෙලින් මුංගේ database එකට. ගියපු ගමන් ඒගොල්ලන් තීන්දුව කරන්න පුළුවන් අපේ buying pattern එක. buying pattern එක ඒගොල්ලන්ගේ system එක. ඒතර දන්නවා right. මෙච්චර ප්‍රමාණයක් අල විකිරෙනවා මෙච්චර ප්‍රමාණයක් පරිපූර්ණ ආදි වශයෙන් customers ලගේ buying pattern එක පිළිබඳව ඒගොල්ලන්ගේ predictions කරලා statistical process වල ඒකෙන් ලොකු අදහසක් ඉගෙන ගන්න ලොකු concept එකක් generate වෙනවා. free of charge කෙලින්ම අපි බිල් එක එන්ටර් කරනවානේ බිල් එකේ පරිප්පු අනම්මන ගහපු ගමන් අපේ නමට පුද්ගල වශයෙන් දැන් මම ශාන්තරත්නයගෙන මම මගේ පැටර්න් එක මම කොච්චර කාලයකට බඩු අරන් තියනවද එක වාරයකද බඩු කොච්චර ගන්නවද කී වාරයක් ගත්තද මගේ පර්සනල් බයින් පැටර්න් එක ඒගොල්ලෝ වෙන වෙන තියෙනවා ඊපස්සේ පිරිසක් වශයෙන් අරගත්තාම තියෙනවා දැන් මම ආරම්භයේදී මගේ බඩු ලිස්ට් එක විතරක් නෙමෙයි ෆිල් කරද්දී මගේ ටෙලිෆෝන් නම්බරේ දාලා සමහර ලියාගෙන මගේ සේවා ස්ථාන ලියාගනි ඒ වගේ දේවලුත් ලියා ගන්නවා හරි එතකොට මම කරන ප්‍රස්තාව මගේ පොසිෂන් එක එතකොට ඒගොල්ලන් මධ්‍යම පාන්තියේ මිනිසුන් වැඩියෙන්ම ගන්න බඩු සීසනල් රේන්ජස් තියෙනවා කොයි කාලේ වැඩියෙන් ගන්නේ අඩුවෙන් ගන්නේ බඩු මිල වැඩි වුණාට පස්සේ කොච්චර ප්‍රමාණයක් මේක අතහැරියද පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5කින් වැඩි වුණොත් පාඩුව කොච්චර percentage එකකින් ඒ ඉලාස්ටික් නන් ඉලාස්ටිසිටි එකට බලපානවද නන් ඉලාස්ටික් ගුඩ්ස් කියලා ඒ වගේ ඉලාස්ටිසිටි කොච්චරයි ඒ වගේ ලොකු සංගණනයන් හරහා තමයි බිස්නස් වර්ල්ඩ් එක දුවන්නේ ඒ නිසා ලාභදායී දුවන්න දැන් ඒක වගේ බ්ලයින්ඩ් කරන්න බෑ හැසිරීම පිළිබඳව පාරිභෝගික හැසිරීම ඡන්දදාගේ හැසිරීම මිනිස්සුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිෂ්පාදන සම්බන්ධයෙන් ලොකු දේවල් ස්ටැක් කරලා කරනවා right අපි එතකොට මෙන්න අපි මීන් එක හෙව්වා right ඉතින් මේක නැවත නැවතත් සාකච්ඡා කරමු ඉතින් අපිට අලුතෙන් යන්නේ x bar සමානයි sigma fx over sigma f තමයි අපේ මීන් එක හොයන අලුත්ම සමීකරණ මම දැන් ඕලෙවල් වලට මේක කරලා තියෙනවා සම්මත අපගාමන හිම දාගෙන උපකල්පිත මැදින් මතකනේ එහෙම ගානක්ම තිබ්බනේ දැන් මොකද ඔයගොල්ලන්ගේ තත්ත්වය අපි ඉතින් දෙකක් කරලා ඉවර කරමුද එතකොට අපිට මේක ඉවරයි මේකේ මීන් එකයි මීඩියන් එකයි මෙහෙම කතා කරමු ලියන්න මීඩියන් median ලියන්න median is the value of the number located
located in the middle position of located in the middle position of a set of data that is written in ascending or descending order. Ascending or descending order. ඒ කියන්නේ සංඛ්‍යා සමූහයක් ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට ලියන විට ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට ලිව්වහම ඒකේ හරි මැද තියෙන ඉලක්කමේ අගය තමයි අපි මීඩියන් කියලා කියන්නේ. ආරෝහණ පිළිවෙලට ලියහකට අවරෝහණ පැත්තට දාමු. අඩු එකේ සිට වැඩි එක දක්වා පිළිවෙලට ලිව්වහම හරි මැද ඉලක්කමක් ඉන්නවනේ. අන්න යාට තමයි මීඩියන් කියලා කියන්නේ. ඒත් මේ මීඩියන් එකනොත් සෙන්ට්‍රල් ටෙන්ඩන්සි එක රිප්‍රසන්ට් කරනවා. අර මධ්‍ය කේන්ද්‍රීය අගය මධ්‍යගතභාවයේ සෙන්ට්‍රල් වැලියු එක එයාගෙනුත් නිරූපණය කරනවා. සමහරලාට අපි ඒක ගන්නවා. ඒක තමයි හොඳ කියලා හිතනවා. සමහර කට්ටිය ඇවරේජ් එක ගන්නවා එක්සැම්පල්ස් වල හැටියට. සමහර කට්ටිය කියන මීඩියන් එකෙන් තමයි මේක ඇත්තටම රිප්‍රසන්ට් වෙන්නේ මේ. සමහර කට්ටිය නෑ ඇවරේජ් එකකින් කියන. මොකද එක්සැම්පල්ස් අපිට විවිධ දෙන්න පුළුවන්. right? මීඩියන් එකද වඩා හොඳ කියලා. ඒකට උදාහරණයක් දෙන්න පුළුවන් ඇත්තටම. මට ඒක කියන්න පුළුවන් වුණා. හරි අපි දැන් මෙතන මේකට අනුරූප බැලුවොත් right අමිරික උත්තර අපි තියෙන එක තමයි මම වෙන ගණනක් ගන්න මම උත්තර උඩින් කියන්න මෙන්න මේක බලන්න මීඩියන් එක පුළුවන් කියලා හොයාගන්න මම ඉලක්කම් ටිකක් ලියා ගන්න ඔයගොල්ලෝ you take down a set of data you take down these numbers and try to find the median value of this set. 2, 7, 3, 5, 9. 2, 7, 3, 5, 9. There are 5 number of data. Find the median. Median. First of all, we have to rewrite them again in the chronological order, ascending order, from the smallest one first, second likewise. Starting from smallest one first, second largest one, likewise. You are right, then the ascending order and find the middle value. Do it and tell me the answer. Hirushan mata kiyan uttare. Hirushan? මොකද උත්තරේ මයික් වෙන්නේ නැද්ද ජයසිංහ පාස කීයද පහ right අපි දැන් ඉස්සෙල්ලාම ඒක ලියා ගන්න පිළිවෙල නේද අපි ලියා ගමු අඩු එකේ සිට වැඩි එකක් පිළිවෙල ලියා ගන්න අඩු මේක ඇවිල්ලා දෙකයි ඊළඟට 3යි ඊළඟට 5යි ඊළඟට 7යි ඊළඟට 9යි 2 3 5 7 9 එතකොට හරි මැද ඉන්නවා මෙන්න 5 හරි මැද ඉන්නේ 5 එතන මෙයා තමයි අපේ median. අපි තාම ඉන්නේ ඕලෙවල් පන්තිය අමතක කරන්න එපා. තාම ඕලෙවලුත් නැති සයිස් එකේ. මේ තාම ඊටමන් ප්‍රාථමික මට්ටමේ ඉන්නේ. හැබැයි මේ ටික හයියට අපි ඕකේ කරන ගියොත් තමයි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් වගේ එනකොට අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් රෂා මොකද පන්ති වල අපි ආර්ට්ස් කරපු කට්ටිය ඉන්නවා, කොමර්ස් කරපු කට්ටිය ඉන්නවා, මැත්ස් කරපු කට්ටිය ඉන්නවා, බයෝ කරපු කට්ටිය ඉන්නවා. හැමෝටම සාධාරණයක් වෙන්න තමයි අපි
conjugation අපිට එකක් ගන්න පුළුවන් subject ලකුණු ගන්න පුළුවන් subject එක. right? අන්තිම ඒවා ප්‍රායෝගිකව practical. මේක ඩිප්ලෝමා විතරනේ. ඉතින් එහාට ගිහිල්ලා ඔයගොල්ලෝ MBA එකක් කරන කාලෙකත් ඩිග්‍රී එකක් කරන කාලෙකත් අපිට මේක හොඳ පදනමක් දාන්න ගියොත් පහසුවක් වෙනවා. right? එතකොට middle value. දැන් ආවම ප්‍රශ්නයක් එන්නේ. ඇයි දන්නවද? data 100ක් විතර තියෙනකොට data 100ක් විතර තියෙද්දි අපිට ආපහු ascending order එක ලියලා ඉන්න ගියාම මාර කේස් එකක් නේද? ascending order එක ලියලිය දැන් හිතමු දැන් මේ 37 ගේ මර්කියෝ වගේ එක එක නගගෙන යනවා 2යි 3යි 4යි 2යි ඔහොම ලියාගෙන යනවා data ටික මෙන්න මේකද ලියනවා. ඔහොම ලියුවාම ආපහු recorrect නැවතත් සකස් කිරීම ඉතාමත් අපහසුයි. හැබැයි අපි මෙන්න මේ ෆෝමැට් එකට fx ෆෝමැට් එකට ලියන්න ගියා නම් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඇත්තටම අපි මෙහෙමයි කරන්නේ. අපි මෙතකොට කරන්නේ මුලින්ම හොයන්න ඕනේ position එක ලියන්න how to find the median value of a set of data. Data set එක median value එක හොයන්නේ කොහොමද? First of all, you have to find the position. You have to find the position. ඉලං ගොන්සේ නැද්ද? ඉලං ගොන්සේ එනවාද? තියෙන ගන්න නැහැ බෝඩර් සයිඩ් නේ. චාවනක කියන්නේ no problem නෑ. ඔයගොල්ලෝ මට කියන්න ඇති නම් හරියද? දැන් පැයක් කියලා පටන් ගත්ත දැන් කීයද 12:00 වෙලාව. අපි පටන් ගත්තේ කියලා. ඈ? වැඩි වගේ දන්න. ආයෙ නම් ඔව් සර් වැඩි වගේ නේ. මේක නවත්ත right. මොකද ලොකේෂන් එක හොයාගන්න හැටි. එහෙනම් මෙතන නවත්තමුද? යන්නේ ගොඩක් පැය කිව්වේ කරන්න කියලා. හරි. එහෙමනම් අපි නවත්තන මතක තියාගන්න අපි කරේ අද සමාලෝචනයක් කරොත් first day අපි කරා introduction එක, second day අපි කතා කරා data වල behavior එක, statistics ටිකක් mathematical subject වල දිගටම යන්න ටිකක් අමාරුයි. පන්ති වගේ නේ මේක online කරනකොට right වීඩියෝක්වත් නොකරනේ යන්නේ. එතකොට මේ දත්ත සමූහයක හැසිරීම මානයන් දෙකක් ඔස්සේ ප්‍රකාශ කරනවා. එකක් තමයි කේන්ද්‍රීය ප්‍රවණතාවය central tendency, අනිත් එක තමයි විමද්දගත භාවය නැත්තම් dispersion එක. අපි තාම dispersion එකට ආවේ නැහැ. අපි තාම ඉන්නේ කේන්ද්‍රීය භාවය ප්‍රකාශ කරන්නේ නැත්තම් කේන්ද්‍රීය ප්‍රවණතාවයේ central tendency එක. central tendency එක මනින මිනුම් තුනක් තියෙනවා. එකක් තමයි mean එක, median එක, mode එක. right? mean කියන එක කතා කරා දත්ත සමූහයේ එකතු කරලා දත්ත ගාණෙන් බෙදෙන එක. averaging හැමෝම දන්නවා. දත්ත සියල්ල එකතු කරලා දත්ත ගාණෙන් බෙදෙන එක. නමුත් අපි එකතු කරනවා කියලා one by one එකතු කර යන්නේ නැහැ. අපි මේ වගේ formats හදාගෙන තමයි ලොකු research වලදී data collect කරන්නේ. අපි අර fx කියලා දාගෙන x bar equals sigma fx over sigma f කියන formula එකට දාලා අපිට mean එක හොයන්න පුළුවන්. hello රසිකා අද රසික කියන්නේ අපි Monday Tuesday දාගත්ත නේද? ඔව් එදා මිස් වුණා. අපි ලබන සතියේ කරමු. හරි. 10 පටන් ගමු. කියන්නේ. ඔව් අපි අමිත් එක්ක මම ලෑස්ති කර දෙනවා ඒක. හරි ෂුවර්. එතකොට central tendency එක mean එක. ඊට පස්සේ median කිව්වේ අපි ලබන සතියේ කතා කරමු මේක. ටිකක් තව තියෙනවා කතා කරන position එක හොයාගන්නවා. ඒක තමයි අර ඒකෙන් හදා ගන්නවා inter IQR inter quartile range IQR position එක හොයා ගන්නවා. position එක හොයාගෙන
අවසානක ලේසි mode එකේ මහලුකු දෙයක් නෑ. Mode is the value which has the highest frequency. The value which has the highest frequency is called වැඩිම වාර ගානක් ලියවිච්ච එක. ඒතර මේකෙදි mode එක මොකද්ද? mode එක කියන්නේ වැඩිම වාර ගානක්. වැඩිම වාර ගාන ලියුනේ 24 වතාවක් ලියලා තියෙනවා දෙකකින් උත්තරේ. ඒතර උත්තරේ 24 නෙමෙයි උත්තරේ දෙක තමයි. ඒ කියන්නේ මේ distribution එකේ mode එක තමයි. ඒ කියන්නේ වැඩිම පවුල් සංඛ්‍යාවක් ඉන්නේ දරුවන් දෙක බැගින් ඉන්න පවුල්. එතකොට ඒ ටික කතා කරේ අපි එමි යමු. එකපාරට අපිට ගොඩක් ඩීප් කරන්නත් බෑ. මම හැමෝටම තේරුම් ගන්න සාර්වජනික කී. හැබැයි මේව මිස් කරගත්තොත් සමහරලාට ආපහු ආයේ මීන් මීඩියන් මෝඩ් වචන අපි ආපහු අර්ථ දක්වන්නේ නැහැ. මුල සිටම නියෝ වෙන්න. මම හිතන්නේ මේක රෙකෝඩුත් වෙනවා. රෙකෝඩුත් වෙනවා. ආපහු නැති කෙනෙකුට මේක යූස් කරන්න පුළුවන් සහ හරි වටිනවා. මොකද මේ ලෙසන් එකක් රෙකෝඩ් වෙනවා කියන්නේ ඕගලන්ට එක නැවත නැවතත් එක බලලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි පන්ති උගන්නද්දී ඒවා රෙකෝඩ් වෙන්නේ නැහැ නේ. සමහර නෝට් එක ලියාගත්තේ එහෙමයි නෝට් එක ලියාගත්තත් එහෙමයි. මේක රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකට දාගත්තාම හෙඩ්ෆෝන් එකේ දාගෙන ඔක ලෙක්චර් එක දෙපාරක් තුන් පාරක් අහපු ගමන් අය පොල කෑ ලියන්නත් ඕනේ මොකවත් ඕනේ. හරිද? ඒක ඔඩියෝ මේ මීඩියා එක හරි පවර්ෆුල් දේශනයක් වගේ යන එකක් දෙපාර තුන් පාරක් ඉන්නකම් ඇහුවාම මතකට යනවා. ඒක හොඳ chance එකක්. පස්සේ ඕනව කරලා බලන්න නෝට් එකක් ලියන්නත් පුළුවන්. රෙකෝඩ් කරන සමහරට මේක දැන් රෙකෝඩ් වෙනවා. ඒක උගන්ට ගන්න පුළුවන්. මේක ඊට පස්සේ ඕන ළමයි කැප්ෂන් එකක් ඒක දාන්න. එතන මේ සීරීස් එක අපේ ස්ටැක් මොඩියුල් එකම සීරීස් එකක් වශයෙන් අපේ රෙකෝඩ් වුණාම අපිට හරි පහසුවක් වෙයි. අපිටත් ලේසි ඇබ්සන් දවසක උනත් ළමයින්ට උන් දාගෙන බලන්නත් පුළුවන් ඕනනම් පන්ති කාමරේ තුනකට දාන්න. ඉතින් බලමු මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න. මොකද මේ කොරෝනා කියලා ඉස්සරහට දැන් ඔහොම බල බල ඉන්න බැරි වෙයි. මම හිතන්නේ පන්තියේ බදාද බ්‍රහස්පතින්දා ඔයගලන්ට ස්ටැට් ලෙසන් එක මම කරනවා. ඒකට මන්ඩේ ටියුස්ඩේ දෙක අර මැනේජ්මන්ට් පන්තියක් වෙනවා කරනවා. ඔය විදිහට එක එක කරන්නේ වීකෙන්ඩ් පන්තියත් ඇත්තටම පැය 6ක් කරා අපි. IE ඩිප්ලෝමා පන්තියේ පැය 6ක්ම කරා. ඒගොල්ලන් ඇත්තටම මේ ටිකක් ඉක්මනට ඉවර කරන්න ඕන නිසා පැය භාගයක් ඇත්තටම ගත්තේ නිවාරු. ඉතින් අනිත් සබ්ජෙක්ට්ස් අපි කරමු ඔය විදිහට. හරි එහෙනම් ඔයගලන්ට සුබ සතියක්. අද ඇවිල්ලා බද අඟහරුවා. අද අඟහරුවාද නේ? අපි සාමාන්‍ය දාගත් දවස් දෙක නේ මම හිතන්නේ. දාගත්තේ බදාද බ්‍රහස්පතින්දා දාගත්තේ. අද කොහමයි කුඩුස කියන නිසා අද දාගත්තා. මම දන්නේ රාජිකමිස්ගේ පන්තියක් ගත්තනේ අර ඩිප්ලෝමා ළමයි. සෝරි මේ ෆැෂන් ඩිසයිනින් ඒගොල්ලන්ට මන්ඩේ ටියුස්ඩේ එකක් දාගන්න තිබ්බේ. කෙනෙක් වෙනස් කරගන්න. නිකන් ගෙදර ඉන්න එපා. ඔයාලා බලන්න මේ හැමදෙස්සම පොත්පත් බලන්න දෙහි කරගන්න මේක ඇදෙන්න බෑ. අපි බලමු පුළුවන් තරම් ඉක්මනට මේක මේ නැත්තම් මේක කොරෝනා කවදාවත් අවසන් වෙයිද දන්නේ නැහැ. ඔයාලට මේක නා කියන දේ ඒක ඉවරනම් හිටියොත්. ඉතින් පුළුවන් තරම් ඔන්ලයින් ක්ලාසස් කරලා මේ ඔයගොල්ලන්ගේ පැත්තෙන් එක් වැඩියෙන් වර්ක් කරනවා මනම් කරලා අපි මේක ඉවර කරගමු නැත්තම් right කියලා හරි යනවා නැවතුනේ. දැන් හැමෝටම ප්‍රශ්න මොනවද තියෙනවද? අහන්න දෙයක් ශායි තියෙනවද? කවදද තියෙන්නේ? ඔව්. රාත්‍රියින්ද? නෑ හෙටද? අද අඟහරුවාද නේද? රාස්පතින්ද? ඒක සවුන්ද අඟහරුවාද? අද අඟහරුවාද නේද? අඟහරුවාසෝ. ඔව් අපි හෙටත් කරන්න බලමු. මම අමිරිසත් එක මේ පුහුසත් එක කතා කරගන්න. මොකද මේ දවස්වල ලොකු දේවල් නැති නිසා අපිට කරගන්න පුළුවන් පැයක් දෙකක් වගේ නම් ප්‍රශ්නයක් නෑ. කොහොමත් ගැටලුවක් නෑ. හරි. ඒක අපි හෙට කියන්නම්කෝ පුතා. හරි නේද එහෙනම්? yes sir. හරි හරි. එහෙනම් හරි sir.